විදිහට Python programming වල අපිට කතා කරලා දෙන 6 වෙනි lesson එක තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට අපිට තව එක lesson එකක් තියෙනවා. ඒ තමයි object orientation කියන lesson එක. ඒතර ඒ object orientation වලින් අපි basic programming concept අපි සාකච්ඡා කරලා ඉවර වෙනවා. ඒතර Python programming language එක හරහා අපි programming concept සාකච්ඡා කරලා ඉවර වෙනවා. ඒතර හැබැයි අපි මේ දැනුත් ඉගෙන ගෙනමින් ඉන්නේ ඕනම ලැන්ග්වේජ් එකක භාවිතා කරන්න පුළුවන් concept පමණයි. ඒතර ඒ concept හරහා කොහොමද enterprise level architecture එකකට enterprise level solution එකක් අපි develop කරන්න කියන කාරණාවන් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ අපි තාම මේ ඉගෙන ගන්න ආයන්න පමණයි. අපි භාෂාවක් ඉගෙන ගන්නෙද්දී අපි ඉගෙන ගන්නට ඕන කරන වචන මාලාව සහ ඒකේ ව්‍යාකරණ ඉගෙන ගන්නවා හා සමාන දෙයක් තමයි මේ කරමින් ඉන්නේ. හැබැයි අපි තාම දන්නේ නැහැ කොහොමද මේ වචන ටික මේ අකුරු ටික හරියමං විදිහට භාවිතා කරගෙන වැඩක් කරගන්නේ කොහොමද කියන කාරණාව අපි තාම දන්නේ නැහැ. අපි තාම ඒ ගැන සාකච්ඡා කරේ නැහැ. ඒ ගැන සාකච්ඡා කරන්නට ලොකු දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන කතා කරද්දී අපිට භාෂාවකට වඩා එහා ගියපු කාරණාවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ටෙක්නොලොජිස් පැත්තේ විවිධ දේවල් අපිට මේකෙදි හසුරවා ගන්නට සිද්ධ වෙනවා. එතකොට database connect කරලා කොහොමද මේ වගේ application මේ වගේ programming language එකකින් අපි application එකක් හදාගන්නේ. ඒ වගේම මේ වගේ programming language එකක් කරා කොහොමද user interfaces හදාගන්නේ. ඒ user interfaces හදද්දී අපිට තියෙන practice මොනවද? හොඳ basic අපි කතා කරන best practices කියලා. ඒ වගේ best practices මොනවද? ඊළඟට මේක කොහොමද software engineering කියන මාතෘකාවන් යටතේ සාකච්ඡාවට ගෙනෙන්නේ? කොහොමද මේක හරහා project manager කෙනෙක් විදියට එන view එක මොකද්ද? ඒ වගේම මේක හරහා එන quality assurance software quality assurance කියන area එකත් එක්ක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? ඒ වගේ මේක ඉෂා පොළුල් පතයක් විෂය පතයක් ළමයි මේක. ඒතකොට අපි ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එවැනි විෂය පතයන් රසක් ගැන කොහොමද මේ අපි ගත්ත මේ ස්ටාර්ට් එක අපි කන්ටිනියු කරන්නේ ඒ හා සමාන දැවැන්ත වැඩපිළිවෙලක් යටතේ කොහොමද අපිට අවශ්‍ය කරන දැනුම මේ programming languages හරහා අපි ලබා ගන්න කියන එක සහ ඒ හරහා අපි කොහොමද අපිට ඕන විදිහට application එකක් develop කරගන්න solution එකක් build කරගන්න ඕන ගැන දැනුම ලබා ගන්න කියන කාරණාවන් අපි ඉදිරියට සාකච්ඡා කරන්න අපි යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරමින් ඉන්නවා ඔයාලට. ඒ ගැන අපි සාකච්ඡා කරමු මේ සෙෂන් එක අවසානයේ සහ ඉන් අනතුරුව අපිට ලැබෙන කාලයේදී. right. ඒතර ඒ ගැන පොඩි කොටසක් තමයි පොඩි දෙයක් තමයි ඔයාලට දැන් ගායන් සර් කිව්වේ මම සාකච්ඡා කරයි කියලා අවසානයේදී. ඒ ගැන අපි සාකච්ඡා කරමු ළමයි අද සෙෂන් එකේ අවසානයේදී. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ලබන සතියේදී ඒ ගැන තවත් හොඳ අවබෝධයක් ලබා දෙන්න අපි මොකද්ද මේ ඔයාලට දෙන්න යන්නේ කියන කාරණාව ගැන. එතකොට ළමයි අද සාකච්ඡාවේදී අපි කතා කරන්නේ functions and variable accessibility කියන මාතෘකාව. එතකොට අපි අද සාකච්ඡා කරන මූලිකවම function එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම ඒ function එකක් හා අපි variables භාවිතා කරද්දී කොහොමද මේ functions and variable කියන කතාව එකට යන්නේ සහ අපි variables භාවිතා කරද්දී function එකක් ඇතුලේ සහ පිටදී ඒවායේ accessibility එක කොහොමද තීරණය වෙන්නේ කියන කාරණාව තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. එතකොට ළමයි මේ 6 වෙනි මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන topics විදිහට මම දාලා තියෙනවා define a function කොහොමද function එක අපි හදාගන්නේ define කරන්නේ කියන එක, calling a function කොහොමද function එකකට call කරන්නේ, ඒ කියන්නේ function එකක් access කරන්නේ කොහොමද කියන එක, ඒ වගේම functions වල arguments define කරගන්න පුළුවන් අපිට කොහොමද මේ functions වල arguments define කරගන්නේ, මොනවද functions argument වර්ග අපිට තියෙන. ඒ වගේම අපි අවසාන වශයෙන් කතා කරන මේ පාඩමේදී variable එකක scope එක මොකක්ද කියන එක. right.
ඒ කියන්නේ අපි variable accessibility එක ගැන අපි සාකච්ඡා කරනවා. ඒතර මේ ගැන සාකච්ඡා කරනකොට අපිට මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද මේ function එකක් කියන්නේ කියන එක. What is function? Right? ඒතර අපි කතා කරොත් ළමයි function එකක් කියන්නේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. A function is a block of හරි එහෙම කරමු නම් මම මේ සර්ට් එක කතා කරන සර්ට් එකම විස්තරව කියලානේ තියෙන්නේ. right okay අපි අයිමත් සාකච්ඡා කරොත් what is function කියන කාරණාව මේකදී ඔයාලට පේනවා a function is a block of organized reusable code right ඔයාලට මෙතනදී පේනවා ඇති මේ function එකක් ගැන සාකච්ඡා කරනකොට ඉතා වැදගත් කොටස් ටිකක් මෙතන තියෙනවා ඔයාලට පේනවා block of organized function is a block of organized ඒ වගේම මොකද reusable code that is performed a single or related action එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද ළමයි සරලව කතා කරොත් එහෙම reusable ඒ වගේම organized උන යම්කිසි action එකක් perform කරන්න පුළුවන් දෙයක් තමයි මේ function එකක් කියන්නේ right එතකොට ළමයි මෙතනදී සරලවම ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ මොකද්ද action එකක් එහෙනම් මේ කියන action එක අපිට නැවත වරක් භාවිතා කරන්න පුළුවන් ඒ වගේ මේ action එක ළමයි මොකද්ද හොඳට organized වෙලා තියෙන්නේ well organized right එහෙනම් මේ function එකක් අපිට modularity කියන කතාව ඒ කියන්නේ application එකේ reusability කියන කතාව වැඩි කරන නිසා අපිට සාමාන්‍යයෙන් function එකක ලියන්න පුළුවන් යම්කිසි action එකක් ඒ action එක අපිට ඕන වෙලාවකදී function එකක් call කරනවා කියලා option එක යටතේ අපිට access කරන්න පුළුවන් ඒ කියන්නේ reusable කරන්න පුළුවන් නැවත වතාවක් භාවිතා කරන්න පුළුවන් right අපි ඔය theoretically ඉගෙන ගන්න කතාව මේ වගේ කියන වචන විදිහට ඉගෙන ගන්න කතාව අපි practically කරලා බලමු ඊළඟ examples කිහිපෙදී right අපි බලමු මෙතන වාට උදාහරණයක් දාලා තිනවා සරල ඒ තමයි as you know Python gives you many built-in function like print right you can also create your own function these functions are called user defined function ඒතර ඔයාලට පේනවා මෙතන මේ print කියලා එකක් අපි නිතර භාවිතා කරා ළමයි මේක print කියලා කියන්නේ function එකක් අපි සාකච්ඡා කරා ආය අවස්ථාවන් වලදී ඒ වගේම ඔයාලට පුළුවන් මේ print වගේ function එකක් ඔයාලට අවශ්‍ය නමකින් ඔයාලට අවශ්‍ය behavior එකක් දාලා ඔයාලට අවශ්‍ය විදිහට define කරගන්න ඒවට අපි කියනවා මොනවා කියලාද user defined functions කියලා right ඒතර ඒවත් ඔයාලට පුළුවන් ඔයාලට ඕන අවස්ථාවන් වලදී call කරගන්න action එක perform කරගන්න. දැන් මෙතනදී ඔයාලට පේනවා මේ print කියන function එකත් අපිට අපි පහුගිය examples වලදී අපිට ඕන වුණ හැම තැනකදීම අපි භාවිතා කරා. ඒ කියන්නේ මොකද අපි define කරලා තියෙන inbuilt Python වලින් අපිට ලබා දීලා තියෙන function එක අපි මොකද්ද කරේ? නැවත වතාවක් ඒ action එක අපිට ඕන තැන්වලදී implement කරගත්තා. එහෙනම් ඒ වගේම තමයි ළමයි මෙතනදී ඔයාලටත් ඒ වගේ function එකක් හදන්න පුළුවන්. ඒ function එකත් ඔයාලට ඕන වෙන අවස්ථාවන් වලදී ඕනම තැනකදී ඔයාලට call කිරීමේ හැකියාව තියෙනවා access කිරීමේ හැකියාව තියෙනවා අපිට utilize කිරීමේ හැකියාව තියෙනවා මේ function calling කියන option එක හරහා right එහෙනම් ළමයි අපි බලමු මොකද්ද මේ function එකක් define කරද්දී අපි දැනගන්න ඕන කරන කාරණාවන් සහ ඒකෙදී syntaxes තියෙනවා ඒ syntax එක මොකද්ද ඒ syntax එකට අදාළ වෙන කාරණාවන් මොනවද කියලා එතකොට ඔයාලට මෙතන පේනවා ළමයි මේ කියන කාරණාවෙදී ඔයාලට සරල අදහසක් මෙතන ලැබෙලා තියෙනවා. ඒ සරල අදහසේ ඔයාලට පේනවා මෙතන කාරණා කිහිපයක් අපි ගොනු කරලා තියෙනවා මේ function එකක් define කරද්දී අවශ්‍ය මොනවද කියලා. You can define a function to provide a required functionality. Here the simple rule for the function defining in Python. Right. පළවෙනිම rule එක තමයි function block begin with keyword define followed by the function name and parentheses right අපි බලමු experience කරලා මොකද්ද මේ කියන්නේ කියන කාරණාවන් හොඳට ඔළුවට දාගන්න මම මේ කියන key points ටික
මේ ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරද්දී අපිට භාවිතා කරන්නට වෙන policies විදිහට. එහෙනම් පළවෙනි කාරණාව මොකද්ද? ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරද්දී ඒකේ මුලින්ම පටන් ගන්න ඕනේ අපි def කියන එක හරහා def කියන keyword එක හරහා ඒ වගේම ඊළඟට අපිට කියනවා මොකක් දාන්නද කියලාද? ෆන්ක්ෂන් එකේ නම දාන්න කියලා. ඒ වගේම අනතුරු අපිට දාන්න කියනවා parenthesis. ඒ කියන්නේ curl bracket එකක් open කරලා bracket එකක් වහන්න කියන කාරණාව. right. එහෙනම් ඔන්න පළවෙනි line එක විදිහට පළවෙනි rule එක විතර අපි ඕක ඉගෙන ගත්තා. ඊට පස්සේ කියනවා any input parameters or argument should be placed within the parenthesis. You can also define parameters inside the parenthesis. ඒ වගේම අපිට කියනවා මෙතනදී මේ parenthesis ඇතුලේ ඔයාලා define කරන්න පුළුවන්ලු ඔයාට ඕන කරන parameters මොනවද කියන එක. අපි පස්සේ කතා කරමු ළමයි මොකද්ද මේ parameter එකක් කියන්නේ කියන කාරණාව. ඊළඟට අපි third statement එක දාලා තියෙනවා the first statement of the function can be optional. The documentation string of the functions or code string may be functional. Right. අපි ඒකත් සාකච්ඡා කරමු කොහොමද මේ function එක define කරන්න කියන කාරණාව ඇතුළතදී. The block of the code block within every function start with the colon and indeed. හරි. ඊට පස්සේ නම් අපිට කියනවා මොකද්ද තුන්වෙනි කාරණාව විදිහට වැදගත් කරන තුන්වෙනි කාරණාව විදිහට අපි කියනවා මොකද්ද def function name එක දීලා අපිට parenthesis දාලා in අනුතුරුව colon එකකින් තමයි මේක start කරන්න කියන එක. ඒ කියන්නේ අපේ starting point එක තමයි body එක පටන් ගන්න තැන තමයි මේ colon එකෙන් පස්සේ. ඊට පස්සේ ඔයාට පුළුවන් statement එක expressions දාන්න returns දාන්න පුළුවන් function එකේ body එක define කරන්න පුළුවන්. ඔය වගේ දේවල් ඔයාට කරගෙන යන්න පුළුවන්. right. දැන් මේ bullet points හරහා අපි නිකන් අර ගොඩ ඉඳන් පීනන්නා වගේ නෙමේ කාරණාව ඉගෙන ගත්තේ. අපි දැන් චුට්ටක් එක සැරේටම වතුරට පනින්නේ නැතුව පොඩ්ඩක් වතුරට බහලා බලමු කොහොමද මේ syntax එක කියන එක. අපි තාම මේ ටිකෙන් ටික වතුරට බැහැගෙන යන ගමන් ඉන්නේ මේ function කියන කාරණාව. එකපාරටම අපි function එකට කිඳා බහින්න යන්නේ නැහැ. වටනොත් මොකද වෙන්නේ? අපි අනාථ වෙනවා එක සැරේට තේරුම් ගන්න බැරුව. දැන් ඒක නිසා අපි ටික ටික අවබෝධයක් අරගෙන එන්නේ. දැන් ඔයාලට මෙතන පේනවා මේ function එකේ syntax එක. right. එහෙනම් අරගෙදි කිව්ව කාරණාවන් මෙතන අපිට ඔප්පු වෙනවා. මෙන්න syntax එකේදී අපිට පේනවා def කියන keyword එක තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕන නමක් දාගන්න. මෙතන function name අපිට customize මේ නම අපිට කැමති නමක් දාගන්න පුළුවන්. හැබැයි එකම දේ තමයි ළමයි existing functions name අපිට දාන්න බෑ. example like print කියන එක අපිට මෙතන දානවා නම් print එක අපිට සිද්ධ වෙනවා override කරන්න. එහෙනම් ඒ වගේ දේවල් අපි දැනට initially කරන්න යන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න මුලින් මොකද්ද existing function names අපිට මෙතන දාන්න බෑ. ඒ කියන්නේ Python වල inbuilt වෙලා එන function names අපිට මෙතන භාවිතා කිරීමෙන් වළකින්න ඕනේ. මොකද එහෙම වුණොත් අපිට තව කොටසක් තියෙනවා මේ functions overriding කතාවක්, overload කතාවක්. ඒතර ඒ වගේ දේවල් අපිට ඉගෙන ගන්නට වෙන්නේ තව ටිකක් එහාට ගිහිල්ලා ඒවට concept විදියට ගත්තට පස්සේ advanced concept විදියට එන්නේ. object oriented programming concept එකට අපි කතා කරන concept හතරක් ගැන. ඒ concept හතර යටතට එක වැටෙන්නේ. ඒක අපි ඉගෙන ගන්නට වෙන්නේ තව ටිකක් එහාට ගිහිල්ලා. ඒක නිසා දැන් අපි ඒවා experience කරන්න යන නෑ. පොඩ දේවල් absorb කරගන්නවා මේ programming වගේ විෂයකදී. ඒක නිසා දැනට අපි හිතනවා existing inbuilt function names අපි දාන්න යන්නේ නෑ කියන එක. right. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනදී මම කිව්වා parentheses කියලා. මෙන්න මේවට තමයි parentheses කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම අපේ භාෂාවෙන් කිව්වොත් වරහන් ඇරලා වහන්න ඕනේ. right. ඒ parentheses ඇතුලේ අපිට ඕන නම් මේක optional. අපිට අවශ්‍ය නම් අපිට මොනවද දාන්න පුළුවන්ද? parameters define කරන්න පුළුවන්. parameters define කරලා තියන්න පුළුවන්. ඒ parameters define කරපුවාම මොකද වෙන්නේ? අපිට පුළුවන් ඒ අවශ්‍ය දේවල් මේ parameters හරහා අපිට ලබා දෙන්නට. ඒ වගේම දැන් ඔයාලට පේනවා අපි ඉගෙන ගත්ත පළවෙනි line එකේ ඉගෙන ගත්ත කතාව තමයි මේ තියෙන්නේ. ඉන් අනතුරුව මම කිව්වා මොකද්ද? මෙතන අර colon එක දාලා තමයි අපි වැඩේ පටන් ගන්න කියලා. colon එක. right. colon එකෙන් අනතුරුව තමයි ළමයි මොකක්ද තියෙන්නේ අපේ function එකේ body එක. ඒ වගේම මේ function එකේ body එකේ අවසානයේදී ඕන නම් අපිට පුළුවන් මොකද්ද? expression එකක් දාන්න. මේව optional expression එකක් ඕන නම් දාන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. expression එකක් දාන්න පුළුවන්. ඒ expression එක හරහා පුළුවන් අපිට යම් කිසි දෙයක් සිද්ධ කරගන්නට. right. එතකොට දැන් ඔන්න ඔයාලා syntax එකේ බොහොම සරල විදියට ඉගෙන ගත්ත syntax එක මෙන්න මෙහෙමයි කියලා. දැන් අපි බලමු ඊළඟ තුන්වෙනි අදියර විදියට කොහොමද real world application එකක මෙන්න මේ function එකක් coding වලින් කරලා තියෙන්නේ කියන එක. right. coding වලින් කරලා තියෙන්නේ කියන එක. right. දැන් ඔයාලට පේනවා මෙන්න මේ presentation එකේ මේ slide එක හරහා function එකක් define කරන්නේ කොහොමද?
ඇත්තටම අපි කෝඩින් කරද්දි කියන එක. ඔයාලට පේනවා මෙතන ළමයි තියෙනවා අපේ def keyword එක. මෙතන තියෙනවා print me කියන අපගේ function name එක. මේ parenthesis ඇරලා තියෙනවා. parameter එකකුත් මම pass කරලා දෙනවා str කියලා. It may be string parameter. ඕනනම් ඔයාලට ඔතන integer එකක් යවන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි කතා කරා type free language එක තමයි මේ Python කියලා කියන්නේ. හරි. ඒතර මේක හරහා අපිට පුළුවන් යම් කිසි දෙයක් ඇතුළට ලබා දෙන්නට in අනතුරුව මෙතනින් අපේ ෆන්ක්ෂන් එක පටන් ගන්නවා. මෙතන ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ස්ටේට්මන්ට් එකක් දාලා තිනවා print හරහා මේ string variable එක print කරලා තියෙනවා. ඒ හරහා ඒ වගේම return කියන keyword එකේදී expression එකක් මුකුත් භාවිතා කරලා නැහැ. එයා empty විදිහට තියලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපේ ෆන්ක්ෂන් එක complete වෙනවා. in අනතුරුව ළමයි අපි මේ ෆන්ක්ෂන් එක මෙහෙම define කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. හොඳට අහගන්න මේ කතාව. functions ඕන ප්‍රමාණයක් තියන්න පුළුවන් ඕන විදිහට define කරලා තියන්න පුළුවන්. හැබැයි ඒ function එකක් create කරා කියලා utilize වෙන්න නැහැ. utilize වෙන්න නම් මොකද අපි කරන්න ඕනේ? ඒ function එක තවත් තැනකදී access කරන්න ඕනේ. ඒ function එක තවත් තැනකදී access කරන්න ඕනේ. call කරන්න ඕනේ. එහෙනම් ඒ call කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි මෙන්න මේ විදිහට ඒ function එක execute කරගන්නවා. එහෙනම් අපි ඊළඟ line එකේදී අපි කරලා තියෙන්නේ මොකද්ද? ඒ function එක අපිට ඕන විදිහට අපිට ඕන තැනකදී ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙනවා. එතකොට ඔයාලට පේන ඇති මේ ෆන්ක්ෂන් එක කෝල් කරන අවස්ථාවේදී මේ කතාව සම්පූර්ණයෙන් අහගන්න මේක කම්ප්ලීට් ස්ටෝරියක්. ඉන් අනතුරු අපි යනවා කෝඩින් වලට. හරි? මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරන වෙලාවේදී මොකද කරලා තියෙන්නේ? මේවා තියෙනවද? def තියෙනවද? අනම්මනම් තියෙනවද? නැහැ. ෆන්ක්ෂන් name එකයි parenthesis උයි තියෙනවා. හරිද? ඒ වගේම parenthesis ඇතුලේ මොකක්ද තියෙන්නේ? වචන ටිකක් තියෙනවා මෙහෙම දිගට දාලා. එහෙනම් මොකද්ද මේකේ තේරුම? අපිට ෆන්ක්ෂන් එකක් කෝල් කරද්දී ඒ ෆන්ක්ෂන් එකේ name එක වගේම ඒක ඇතුලේ යම්කිසි parameters request කරලා තියෙනවා නම් මෙන්න මේ parentheses ඇතුලේ ඒ parameters pass කරන්න ඕනේ. හරි? ඒ parameters pass කරන්න ඕනේ. එතකොට මෙතනදී මේ ෆන්ක්ෂන් එක define කරන අවස්ථාවේදී මොකද කරලා තියෙන්නේ? මෙයා parameter එකක් request කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? parameter එකක් request කරා කියලා කියන්නේ මොකද්ද? මේ function එක execute කරන්නට නම් අනිවාර්යෙන්ම මෙන්න මේ කියන resources තියෙන්න ඕන කියන එකයි මේ parentheses ඇස්සේ අපි දාන parameters වලින් කියන්නේ. මොකද්ද කියන්නේ? මේ function එක ඇතුළ ඒ කියන්නේ මේ function එක execute කරන්න. ඒ කියන්නේ මේ function එකේ body එකට මෙන්න මේ කියන resources ඕන මේ දේ කරන්න නම් කියන එක. දැන් සරලව ගත්තොත් එහෙම ළමයි අපිට බඩගිනි වුණාම අපිට මොලේට සිග්නල් එකක් එනවා කන්න කියලා. right? එතකොට අපේ action එක මොකද්ද? eat. eat කරන්න නම් අපිට ඒ කියන්නේ අපිට කන්න නම් අපිට තියෙන්න ඕන මොනවද? කෑමට අවශ්‍ය කරන දේවල්. ආහාර තියෙන්න ඕනේ. පැහැදිලිනේ? right. ඒ ආහාර අපි කටෙන් යවන්නේ නැතුව බඩට පුළුවන් දව ජීර්ණය කරන්න. බඩට ජීර්ණය කරන්න දෙයක් නැහැ. එහෙනම් බඩට ජීර්ණය කරන්න නම් මොකක්ද තියෙන්න ඕනේ? බඩේ ආහාර තියෙන්න ඕනේ. right. එහෙනම් ඔතන අපි ෆන්ක්ෂන් දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි මොකද? eat කියන ෆන්ක්ෂන් එක. ඊළඟට අපි ඕක ජීර්ණය කරගන්නට ඕන කරන ෆන්ක්ෂන් එක. එතකොට ඔතනදී ළමයි අපි කනකොට කනවා කියන කාරණාව ගත්තට පස්සේ කනවා නම් අපි අනිවාර්යෙන්ම මොනවද දෙන්න ඕනේ? යම් කිසි දේවල් ටිකක් ඇතුළට දෙන්න ඕනේ. නිකන් කට හෙලෙවුවා කියලා කෑමක් සිද්ධ වෙනවද? නැහැ. අපි කතා කරනකොටත් කට හෙල්ලෙනවා. හැබැයි කෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කනවා කියන ඇක්ෂන් එකට අනිවාර්යෙන්ම අපි මොකද කරන්න ඕනේ? අපි ඒ කන්නට ඕන කරන රිසෝසස් දෙන්න ඕනේ. එහෙනම් අපි කනවා කියන ෆන්ක්ෂන් එක දැම්මොත් මෙන්න මේ parenthesis ඇතුලේ අපි දෙන්න ඕනේ මොනවද? foods. පැහැදිලිද? ජීර්ණය කරන්න නවා කියන ෆන්ක්ෂන් එක ගත්තොත් ඒක ඇතුලේ parenthesis විදියට දෙන්න ඕනේ foods. පැහැදිලිද? එහෙමනම් ළමයි මෙතනදිත් ඔය parenthesis ඇතුලේ අපි දෙන parameters කියලා කියන්නේ මොකද්ද? ඒ අදාළ action එක සිද්ධ කරන්නට යම්කිසි resource එකක් එළියෙන් අරගෙන එන්න ඕන නම් අන්න ඒ එළියෙන් අරගෙන එන්න ඕන කරන resources ඒ කියන්නේ function එක ඇතුළට එළියෙන් ගේන්න ඕන resources අපිට පුළුවන් define කරන්න parenthesis ඇතුලේ parameters විදිහට. පැහැදිලිනේ? එහෙනම් මෙතනදී කරලා තියෙන්නේ parenthesis ඇතුලේ parameters define කරලා දෙන එක parameter එකක්. එහෙනම් ඒක නිසා තමයි වාට මෙතන පේන්නේ මේ print me කියන එක execute කරන වෙලාවෙදී ළමයි ඒ parenthesis ඇතුලේ ඒ යදාලා resource එක විතරක් ඇතුළට දීලා තියෙනවා. right. දැන් ආයිමත් භාවනාවට යොමු වෙලා කල්පනා කරන්න be a compiler කෙනෙක් විදිහට මේ function එක කොහොමද execute වෙන්නේ කියන එක. right. මෙතනදී මෙයා හදලා තියෙනවා scratch එක. හැබැයි මෙතනින් තමයි use වෙන්නේ. එහෙනම් function එක use වෙන්න පටන් ගන්න execute වෙන්න පටන් ගන්න මෙතනින්ද. අපි ගියොත් 1 2 කියලා
1 වලින්ද පටන් ගන්නේ 2 වලින්ද 2 වලින් ඇයි හේතුව ෆන්ක්ෂන් හදලා තිබුණට වැඩක් නැහැ ඕන ප්‍රමාණයක් අපි ඒවා යූස් කරන්න නැතුව යුටිලයිස් කරන්න නැතුව එහෙනම් යුටිලයිස් වෙන අවස්ථාවේ තමයි ෆන්ක්ෂන් එක එක්සිකියුට් වීම භාවිතා වීම පටන් ගන්න. එහෙනම් මෙන්න මේ ලයින් එකේදී ෆන්ක්ෂන් එක එක්සිකියුට් වෙනවා. ෆන්ක්ෂන් එක එක්සිකියුට් වෙනකොටම එයා ඉල්ලනවා රිසෝසස් අන්න අපි රිසෝසස් දුන්නා කෑම ටික දුන්නා එමෙයා ඉල්ලලා තියෙන එක කෑම පැකට් එකයි අපි ඒ කෑම පැකට් එක දුන්න ගමන් මොකද හොයාගෙන යන්නේ කොහොමයා කියලා හොයාගෙන යද්දි මෙතන ඉන්නවා එයා ඉද්දි මෙයාගේ බ්ලොක් එකේ හරි පැරාමීටර් එකක් ඉල්ලලා දිනවා හරි එයා දුන්න ඇතුළට දුන්නට පස්සේ මොකද වෙන්නේ ළමයි එයා මෙන්න මේ විදිහට print function එක ඇතුළේදී මේ str කියන variable එකේ values ඇවිල්ලා එයා print වෙනවා එහෙනම් මේකේ output එක වෙන්නේ මොකද්ද I am first call to use define function කියන result එක තමයි මේකේ console එකේ print වෙන්නේ. පැහැදිලිද? එහෙනම් කොහොමද සිද්ධ වුනේ? මෙතනදී මෙයා call කරද්දී මේ දුන්න resources මේක හරහා අරගෙන ගිහිල්ලා මෙන්න මෙයාට set කරපුවාම එයාගේ හරහා print වුණා console එකේ. පැහැදිලිද? ඒ වගේම ඔයාලට පේන ඉතින් මෙතන තවත් එකක් දාලා දෙනවා print me කියලා. ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදි same method සරලව කිව්වොත් same function හැබැයි ඒකේ මොකද තමයි වෙනස් වෙලා තියෙන්නේ arguments are different ඒ කියන්නේ එහෙනම් අපිට මෙතනදී මෙයාම නෙවෙයි අපිට ඕන තැන්වලදී ඕන විදිහට කෝල් කරලා මොකද කරන්න පුළුවන් මේ arguments වෙනස් කරලා අපිට පුළුවන් මෙයාගේ behavior එක change කරන්නට පැහැදිලිනේ මෙයාගේ behavior එක change කරන්න පුළුවන් right එහෙනම් ඕක තමයි මේකේ අදහස ඕක තමයි අපේ function එකක සම්පූර්ණ story එක දැන් අපි ආයමත් මුලින් නම් සමරියක් ගත්තොත් මොකද අපි ගොඩක් දේවල් සාකච්ඡා කරන නිසා ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරන්න නම් diff කියන කීවර්ඩ් එකත් එක්ක අපේ ෆන්ක්ෂන් නේම් එක සහ පැරන්තිසස් සහ අපිට පුළුවන් පැරාමීටර්ස් ඩිෆයින් කරන්න පැරාමීටර්ස් ඩිෆයින් කරලා කෝලන් එකේ අනතුරු අපිට පුළුවන් ෆන්ක්ෂන් එකේ බොඩි එක දාන්න හරිද ඊළඟට පැරාමීටර් එකක් කියලා කියන්නේ මොකද්ද අපිට ෆන්ක්ෂන් එකක් එක්සිකියුට් කරගනිද්දී අපිට ඕන කරන යම්කිසි රිසෝසස් එළියෙන් ගේන්න අන්න ඒ එළියෙන් ගේන්න ඕන කරන රිසෝසස් මොනවද කියලා ඩිෆයින් කරන එක තමයි පැරාමීටර්ස් වලින් කරන්නේ right ඒ වගේම ඒක එළියට එයා එළියෙන් ඒක ඇතුළට ගත්තාම එයා ඒක ඇතුළතදී එයා යුටිලයිස් කරගෙන අපිට ඕන දෙයක් සිද්ධ කරගන්නට පුළුවන් right ඔන්න අපි පැරාමීටර්ස් ගැනත් පොඩි අවබෝධයක් ලබා ගත්තා පැරාමීටර්ස් ගැන අපි තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරනවා ගොඩක් දේවල් මොකද මේ ඉනිෂියලි අපි පැරාමීටර්ස් ස්ටාර්ට් කරා විතරයි ආරම්භ කරා විතරයි right අපි ඒ ගැන අපි මොකද තව ෆන්ක්ෂනල් පැරාමීටර්ස් වර්ග අපිට තව තියෙන ප්‍රධාන වශයෙන් හතරක් ගැන සාකච්ඡා කරන්නට ඒ හතර සාකච්ඡා කරද්දී අපි බලමු කොහොමද මේවා තවදුරටත් විවිධ විදිහට භාවිතා කරන්න කියලා right දැන් ඔයාලා තියෙන පොඩි වැඩක් මම දැන් ඔයාලට පොඩි ටාස්ක් එකක් දෙනවා ඒ ටාස්ක් එක තමයි අද මම නෙවෙයි කෝඩින් මුලින්ම පටන් ගන්නෙ අද මුලින්ම කෝඩින් පටන් ගන්නෙ ඔයාලා මම මෙතන මුකුත් කරන්න යන්නේ නැහැ right ඔයාලා ඕපන් කරගන්න ඔයාලගේ පරණ ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කරලා ඔයාලා යූස් කරන VS Code ID එක නම් VS Code ID එකෙන් ඔයාගේ ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කරලා ඔයාගේ කෝඩින් ටික ඕපන් කරගන්න ඕපන් කරලා ඔයා හදාගන්න අලුතෙන් ෆයිල් එකක් අලුතෙන් Python ෆයිල් එකක් ඒ ෆයිල් එක රීනේම් කරගන්න ඔයාලට කැමති විදිහට දැන් ඔයාලට නිදහස තියෙනවා ඔයාගේ වැඩ ටික කරගන්න ඔයාලට නොලෙජ් තියෙනවා ඔයාලට කරගන්න ඕන දේවල් ටික කරගන්න ඔයාලට පුළුවන් මේ print me කියන ෆන්ක්ෂන් එක මුලින්ම ඩිෆයින් කරන්න අපි අද පටන් ගමු ෆන්ක්ෂන්ස් 20ක් විතර ඩිෆයින් කරන්නට ඕන කරන නොලෙජ් එක ගමු විවිධ විදිහට ෆන්ක්ෂන්ස් හදාගන්න right මුලින්ම මේ print me කියන ෆන්ක්ෂන් එක මේක දිහා බලාගෙන කෝඩ් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරිද right ස්ටාර්ට් කරන්න වැඩි ඔයාගේ ෆයිල් එක ගන්න ඔයාට කැමති නමකින් ඔයාට පුළුවන් Python ෆයිල් එකක් දාගන්න right කැමති විදිහට ඔයා වැඩේ පටන් ගන්න මොකද ඔයා දැන් මේ වෙනකොට මේ අපි උගන්වපු දේවල් languages 3-4කින් practice කරලා ඉන්න ළමයි language 3-4කින් මේක experience කරලා ඉන්න ළමයි අපි දැන් පස්සෙන් පන්නලා කියන්න ඕනේ නැහැ මේක කරන්න කියලා ඔයාලා දැන් self motivated ළමයි right එතකොට ඔයාට පුළුවන් මේ කතාව ඔයාට ඇඟට පත්තියක් වෙලා තියෙන නිසා ඔයාට පුළුවන් මේක මොකක් කරන්නද මේක වැඩේ කරලා දාන්න right ස්ටාර්ට් කරන්න බලන්න ඔයාගේ ෆයිල් එක ස්ටාර්ට් කරලා ඔයා ලියන්න බලන්න මේ කෝඩින් ටික
right මම හිතන්නේ ඔයාලට ටයිම් එක ඇති වුණා කියලා right ටයිම් එක අවශ්‍ය ප්‍රමාණයට ලැබුණා කියලා ගොඩක් අය කරලා මේ වෙනකොට අපිට කෝඩ් එක එවලක් තියෙනවා right එතකොට එයාලට පැහැදිලි කරගෙන යන ළමයිට පැහැදිලි අපේ මේ වෑයම සාර්ථකව අපිට කරගන්න පුළුවන් කියලා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මෙතන මගේ මම හදාගෙන තියෙන කෝඩ් එක ළමයි. ඔයාලට පේනවා මෙතන මම ඩිෆයින් කරලා තියෙන ෆන්ක්ෂන් එකක නමක්. ඒ ෆන්ක්ෂන් එකේ නමේ මම පැරාමීටර් එකක් රික්වෙස්ට් කරලා තියෙනවා. මේ තමයි fully structure එක අපි ඔය කතා කරපු syntax එකේ. මේ full syntax structure එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම ඒකත් දැන් සාකච්ඡා කරනවා ඔයාලත් එක්ක. මෙතනදී ඔයාලට පේනවා print අපි කරගෙන දෙනවා print කරගෙන දෙනවා මේ str කියන variable එක right str කියන variable එක ඒ වගේම මෙතනදී මෙතන ඔයාලට පේනවා මම print කරගෙන තියෙනවා මේ print එක ඇතුලේ මම දීලා තියෙනවා මට ඕන කරන යම්කිසි string value එකක් ඒ වගේම මම ඊළඟට ආයෙමත් නැවත සැරයක් මේ print me කියන function එක call කරලා තියෙනවා මට පුළුවන් වෙලා තියෙනවා නැවත සැරයක් මෙන්න මේ විදිහට මෙයාව access කරන්න ඊට පස්සේ මම print කරපුවාම මම මේක run කරපුවාම මට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ විදිහට right ඔය කියන result එක ලබා ගන්නට right දැන් මෙතන ළමයි මම අර ඔයාලට මුලින් පෙන්නුව විදිහට මෙන්න මේ presentation එකේ පෙන්නුව විදිහට මේ returns කියන keyword එක නැහැ මම ඔයාලට කිව්ව එක කියද්දි මේ returns කියන keyword එක අපිට optional කියලා හරි මේ අපිට දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන් මම මේ returns කියන keyword එක ගැන සාකච්ඡා කරනවා පසුව අපේ මේ සාකච්ඡාවේ මැදහරට යනකොට මේ returns කියන keyword එකෙන් මොකද්ද වෙන්නේ කියන එක අපිට දැනට පුළුවන් මේ functions define මොකද මේ මම කතා කරේ full මේ function එකක syntax එක full layout එක right අපිට මම කිව්වා මේ layout එකෙන් අපිට අවශ්‍ය දේවල් තියෙනවා අවශ්‍ය නොවන දේවල් තියෙනවා හැම අවස්ථාවකම භාවිතා කරන්න ඕන කරන්න නැති දේවල් තියෙනවා අපි ඒව ගැන කතා කරමු මේ full syntax එක knowledge එක ගත්තට පස්සේ right දැන් මම මෙතන ඔයාලට පේනවා මම fun.py කියලා Python file එක තමයි මම මේක කරලා තියෙන්නේ right දැන් මම මේ අපි දැන් මේ වෙනකොට ඉගෙන ගත්ත කාරණාවන් මම ගෙනියනවා අපි අර මුලින් සාකච්ඡා කරපු calculate එකට right අපි simple application එකක් පටන් ගත්තනේ ළමයි මේ Python ජීවිතේ පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳලම අපි මේ Python වලින් පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳලා පටන් ගත්ත ඒ application එකට අපි ඉගෙන දවස ගන්න ඉගෙන ගන්න දේවල් අපි ඇඩ් කරා. එතකොට තමයි අපිට පේන්නේ අපි මේ සරලව පටන් ගත්ත Python මේ calculate එක අපි ඉගෙනගෙන ඉවර වෙන්න යනකොට අපි මේ course එක ඉවර වෙන යනකොට අපි දැනුම ලබා ගන්න මේ දේවල් කොහොමද utilize වෙන්නේ කියන කාරණාව එකම දෙයකට. එතකොට ඔයාලට හොඳට පේන්න පටන් ගන්නවා මේකේ root එක. right? එතකොට ඔයාලට මේකේ පේන්න පටන් ගන්නවා මේ මම ඉගෙනගෙන තියෙන නම් concept ටික තමයි මෙතනින් එහාට තව ගමනක් ඇති කියන එක. හරි? අනිවාර්යයෙන්ම මෙතනින් එහාට ලොකු ගමනක් ඔයාලට තියෙනවා. අපි එහෙනම් දැන් අපි බලමු try කරමු මේ calculate එකට කොහොමද මේ අපි අද ඉගෙන ගත්ත Python functions apply කරගන්න කියන කාරණාව. right අපි මම මෙතනදී තව document එකක් මෙතන open කරගන්නවා ළමයි right calculator function කියලා .py right ඔන්න මගේ අලුත්ම ෆයිල් එක තියෙනවා Python ෆයිල් එක මට පුළුවන් මෙයාව යූස් කරන්න මගේ calculate එකට හැබැයි මම නිකම්ම නෙවෙයි මෙයා යූස් කරන්නේ මොකක් එක්කද මම function උත් එක්ක තමයි මෙයා භාවිතා කරන්නේ right මම ළමයි මෙතනදී මම බේසික්ම සරලම විදිහට කොහොමද මේක කරන්නේ කියන එක මම එක function එකක් භාවිතා කරලා කරනවා දැන් අපි මීට කලින්ම ළමයි අපි ඔය function මුකුත් නැතුව නිකම් මෙතන එළියේ ඔක්කොම ටික කෝඩ් කරගෙන ගියා calculate කරා print කරා දමලා දැම්ම වැඩ කරා අපි දැන් බලමු මුලින්ම කොහොමද මේ calculate එක function එකක් ඇතුලේ build කරන්න කියන එක. right එහෙනම් අපි මෙතනදී හදා ගන්නවා def අපි දෙමු මෙතනදී function එකේ නමක් sorry අපේ calculate එකේ function එකට name එකක් calculator කියලා. නෑ calculate action එකක් වෙන්න එපා behavior එකක් වෙන්න එපා. calculate ඊළඟට ළමයි මම මෙතනදී parameters මුකුත් දෙන්නේ නැහැ. parameters empty parameters තියෙනවා. මම යනවා ඇතුළට. right දැන් ඔයාලා බලන්න තියර str කැල්ල හැලුනේ කොහොමද කියලා. ඒක ළමයි මම ඔයාලට කිව්වා parameters ගැන සාකච්ඡා කරලා එතනදිත් කිව්වා parameters කියන එක optional. අපිට ඕන නම් දෙන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන්. සරලව හිතන්නකො මේ විදිහට අපිට යම්කිසි action එකක් කරන්නට alien resources ගේන්න ඕනේ නැති වෙනකොට මොකද්ද අපි කරන්නේ? ඕනේ නැහැ. alien resources ඕනේ නැති වෙනකොට
අපිට පුළුවන් නම් ඇතුළෙම රිසෝසස් හදා ගන්නට. එහෙනම් අපිට ෆන්ක්ෂන් වල පැරාමීටර්ස් ඕනේ නැහැ. සරලව කතා කරොත් එහෙම අපේ රටේ ඇතුළෙම නිෂ්පාදනය කරනවා නම් අපිට එළියෙන් බඩු ගේන්න ඕනද? එළියෙන් පරිප්පු ගේන්න ඕනද? එළියෙන් අල ගේන්න ඕනද? ඕනේ නැහැ. ඉම්පෝට් කරන්න ඕනේ නැහැ. ඇතුළෙම අපිට හදා ගන්න පුළුවන්. එහෙනම් ඒ වෙනකොට අපිට එවැනි අවස්ථාවල අපිට පැරාමීටර්ස් ඕන වෙන්නේ නැහැ. එහෙනම් මෙතනද අපිට පුළුවන් පැරාමීටර්ස් නැතුව මේකෙදි ඇතුළේදී ඕන කරන රිසෝසස් අපි මොනව කරනවද? ඇතුළෙම හදා ගන්න. හරිම සරලයි. රයිට්. එහෙනම් අපි මෙතනදී හදාගමු. තොනද අපිට ඕන කරන්නේ number 1 number 2 නේ. right number 1 variable එකක් අපි දාගත්තා. number 1 variable එක අපි value එකක් assign කරා. right. ඊළඟට අපිට පුළුවන් number 2 variable එකක් assign කරගන්න. number 2 variable එක අපිට පුළුවන් මොනව කරන්නද? value එකක් assign කරගන්න. right. ඒ විදිහට අපිට පුළුවන් මෙතන result කියලා variable එකක් හදාගන්න. ඔය result කියන variable එකට අපිට මොනව කරන්න පුළුවන්ද? result එක අපිට ගන්න පුළුවන්. මොකද්ද result එක? number 1 plus number 2. right. අපිට ඕන නම් මේ value එක return කරන්නත් පුළුවන්, return නොකර ඉන්නත් පුළුවන්. right. මම මෙතනින් එහාට ඔයාලට මේක කියලා දෙන්න යන්නේ නැහැ. දැන් ඔයාලට පුළුවන් මේ calculator එකේ එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න ඕන කරන සියලුම දේවල් මේ function එක ඇතුලේ කරගෙන යන්න. ඊට පස්සේ කොහොමද මේක execute කරන්නේ? ඒ වගේම මෙතන print කරන්න පුළුවන් අපිට. අපිට කොහොමද මේක execute කරන්නේ? අපිට පුළුවන් මෙයාව function එකක් විදිහට call කරන්න. ෆන්ක්ෂන් එකක් විතර පුළුවන් මේකෙදි කෝල් කරන්න. එතකොට තමයි එයා එක්සිකියුට් වෙන්න පටන් ගන්න. අපි මේව ෆන්ක්ෂන් එකක් විතර කෝල් කරන්නේ නැතුව මේ ෆන්ක්ෂන් එක කොහොමම නිකන් තිබ්බොත් එහෙම මේක ඇතුළේ දේවල් එළියට එනවද? අවුට්පුට් එකක් එළියට එනවද? එන්නේ නැහැ. එළියට එන්නේ නැහැ. පැහැදිලිනේ? right. එහෙනම් දැන් ඔයාලා වැඩේ පටන් ගන්න. මම බලන් ඉන්නවා ඔයාලා කොහොමද කොයි විදිහටද මගේ chat එක හරහා ඔයාලගේ උත්තර මට ලබා දෙන්න කියන එක. right. start කරන්න බලන්න. right. මෙන්න idea එක මම idea එක අයින් කරගත්තා. දැන් ඔයාලා තමයි තනියෙන් මේ වැඩේ ගේමේ ඉන්න ඕනේ. හරිද? වැඩේ පටන් ගන්න බලන්න. මම බලාගෙන ඉන්න ඔයාලගේ chat එක කවුද මට ඉක්මනටම දාන්නේ කියන එක. හරියට. Yes, very good. Very good. මට ඕනේ ෆන්ක්ෂන්ස් ඔක්කොම කැල්කියුලේටර් එකක තියෙන අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න.
එකතු කිරීමට අමතරව. ඔව්. right very good අපි බලමු උත්තරේ සරලයි ඔයාලට වෙනදි මෙතන මම සරල විදියට මෙතඩ් එකක් හදලා තියෙනවා මේ මෙතඩ් එකේ calculator කියන මෙතඩ් එක calculate කියන මෙතඩ් එක calculate මෙතඩ් එකේ මගේ තියෙන function variables දෙකක් නම් 1 නම් 2 කියලා මම කරලා තියෙන්නේ මොකද ළමයි එකතු කරලා බෙදලා වැඩි කරලා අඩු කරලා බෙදලා ඔය ටික ඔක්කොම ටික කරලා මේ result කියන variable එක print කරලා තියෙනවා එකම දේ මොකද්ද මම මෙතනදී කරලා තියෙන්නේ මේකේ parameters නැත මේකේ parameters උත් එක නිසා නැත right ඒක නිසා මෙයා execute වෙද්දිම ඇතුලේ resources ටික තිබේ ඒ ඇතුලේ resources ටික utilize කරලා මෙයා එයාගේ වැඩේ කරලා තියෙනවා හරි දැන් අපි මෙයාව තව පොඩ්ඩක් optimize කරමු මේ එකින් එක කාරණාවන් වලට එක එක method ලියලා එහෙම නැත්නම් එක එක functions ලියලා right separate functions ලියලා එහෙනම් අපිට මෙතනදී පුළුවන් මම idea එක දැන් ආයිමත් ඔයාලා දෙනවා එක function එකක් මම හදා ගන්නවා මොකද්ද add වලට right additions වලදී මට පුළුවන් parameters නැතුව යන්න දැනට අපි parameters නැතුව යන් එතකොට මට පුළුවන් additions වලදී කියන්න මොකක් කරන්න කියලාද එකතු කරන්න කියලා එහෙනම් මට කරන්න තියෙන මොකද්ද මෙන්න මේ කට්ටියව අරගෙන මෙතෙන්ට දාගන්න හරි පොඩ්ඩක් හොඳට බලන්න ඉන්න මම මොකද්ද කරන්න කියන එක right ඊට පස්සේ මට පුළුවන් ආයෙමත් තව function එකක් අපිට හදා ගන්න පුළුවන් මොකද්ද subtraction subtractions වලදී අපිට පුළුවන් මොකක් කියන්නද අපිට පුළුවන් මෙයාව අඩු කරන්න කියලා මෙතනදී අපිට කරන්න තියෙන එකම දේ මොකද්ද අඩු කිරීමේ ලකුණ පමණයි right ඔය විදිහට අපිට පුළුවන් වැඩි කරන්න බෙදන්න මේ ෆන්ක්ෂන් එක මාරු කරලා separate functions ලියන්න පුළුවන් ඒ වගේම අපිට පුළුවන් මෙතනදී අපි හිතමුකෝ හරි අපි අනිත් දෙකක් දාගමු ඒතර කට්ටියට තව ටිකක් පැහැදිලි වෙන්න පුළුවන් right division right multiplications ඔය විදිහට division කරගන්නවා multiply කරගන්නවා right අපිට පුළුවන් මේ functions වෙන වෙනම apply කරන්න වෙන වෙනම execute කරන්න නේ අපිට දැන් පුළුවන් මේ add එක දුන්නට පස්සේ නේද addition එක දුන්නට පස්සේ addition එක execute කරගන්න පුළුවන් subtraction දුන්නට පස්සේ අපිට පුළුවන් subtraction එක execute කරගන්න අපිට මේ දෙක execute කරන්න ඕනේ නැත්නම් මොකද කරන්න ළමයි අපි මේ දෙක execute කරන්න නැතුව ඉන්නවා කියලා කරන්නේ මොකද? මේ දෙක call නොකර සිටීම. එහෙනම් අපි මෙතනදී අපි පොඩ්ඩක් මේ calculator කියන එක පොඩ්ඩක් comment කරලා බලමු. මොකද ඒතර අපිට ඒක execute වෙන්නේ නැති නිසා අපිට ඒතර මේ හතරෙන් අපි call කරපු variable sorry function දෙක විතරක් execute වෙන බලා ගන්න පුළුවන්. අපි execute කරාදී මොකද වෙන්නේ? ඔන්න මේ දෙන්න විතරක් execute ලා තිනවා. මේ දෙන්න define කරාට execute ලා නැහැ. එහෙනම් ඔන්න මම තව පොඩ්ඩක් මේ calculator එකම පොඩ්ඩක් ඉදිරියට ගෙන යනවා. මොකක්ද ඉදිරියට ගෙන යන විදිහ දැන් මට ඕනේ මේ number 1 number 2 ඇතුලේ හදාගන්න නෙවෙයි මොකක්ද ඕනේ ළමයි parameter එක කරහා මට ඇතුලට ගෙන්න ගන්නයි ඕනේ parameter එක කරහා ඒ කියන්නේ එළියේ තියෙන resources වෙනස් වෙන්න පුළුවන් variate වෙන්න පුළුවන් එළියේ තියෙන resource එක අපි ඇතුලට ගෙනල්ලා ඇතුලේදී calculation එක කරලා ඇතුලේ print කරලා දාලා action එක එළියට පෙන්නන එක පැහැදිලිද action එක එළියට පෙන්නන එක එහෙමනම් එතනදී මොකද්ද අපි කරන්නේ ඔන්න ඔයාලට හිතා ගන්න අවස්ථාවක් මම දීලා තියෙනවා. ඔන්න ඔයාලට මම හිතන්න
හිතන්න අවස්ථාවක් දීලා තියෙනවා. right. දැන් මම ඔයාලට මෙතනදී මෙන්න මේ කතාව කියලා දුන්නා. වෙන වෙනම ෆන්ක්ෂන් හදාගන්න. ඒ වගේම මේක කරන්න. ඒ වගේම මම ඔයාලට හිතන්න කාරණාවක් දුන්නා. මොකද්ද? මේකෙදී මේ number 1 number 2 variables අපි එළියෙන් ගේනවා නම් එළියේ data අපි ඇතුළට ගෙනල්ලා ඇතුළතදී process කරනවා නම් මොකද්ද මේ ෆන්ක්ෂන් එකට කරන්න ඕන වෙනස්කම කියලා ඔයාලා සජෙස්ට් කරන්න ඕනේ. ඔයාලා මට මේ කමෙන්ට් හරහා මට එවන්න ඕනේ ඒ දැනුම. කරන්න බලන්න පටන් ගන්න බලන්න. හැමතිස්සෙම මතක තියාගන්න ළමයි ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියලා කියන්නේ තව කෙනෙක්ගේ කෝඩ් එකක් දිහා බලාගෙන කොටන පුද්ගලයෙකුට නෙවෙයි. ඒ කොට්ටෝරුව. පැහැදිලිද? ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියලා කියන්නේ මොලෙන් වැඩ කරන කල්පනා කරලා බුද්ධියෙන් ප්‍රොසෙස් කරලා මම එකක් කියන්නේ හැමතිස්සෙම be a compiler කියලා. එතකොට තමයි වාගේ thinking logical thinking build වෙන්නේ. එහෙම නැත්නම් මම ඔයාලට මෙතනදී ඔක්කොම ටික කරලා පෙන්නුවොත් එහෙනම් මොකද වෙන්නේ වා? අරවත් නව කතාකරුවෙක් බවට පත් වෙනවා. හරි. ඒක නිසා දැන් ඕන ඔයාලට ටාස්ක් එකක් දීලා දිනවා හිතලා වැඩේ කරන්න. පටන් ගන්න ටක් ගාලා වැඩේ මට ඉක්මනට විනාඩි 5න් රිසල්ට් එක ඕනේ. Very good. right very good ගොඩක් අය කරලා දාලා තියෙනවා excellent මොකද්ද කරන්න තියෙන්නේ මේ variable දෙක මෙන්න මෙයාලා දෙන්නව මෙතනින් අයින් කරලා අපිට කොතනද දාන්න තියෙන්නේ මේ විදිය num1 num2 කියලා define කරන්න තියෙන්නේ හරි මෙයාලා දෙන්නව අපි මෙතනින් අයින් කරනවා අයින් කරලා ඉවර වෙලා මොකද අපි කරන්නේ අපි මේ දෙන්නාගේ values මේ විදිහට අරගන්නවා මොකද available කොහෙද available parameters වලයි available හරිද parameters වල available නිසා අපිට method body එකේදී function body එකේදී යාලව use කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ right ඊට පස්සේ මෙයාලා calculation එකේ මේ result කියන variable අපිට උත්තරේ එනවා එයාව අපි print කරනවා මම දැක්ක එකලා මේක කළා තියෙනවා මේ line එක නැතුව කෙලින්ම එයා මේක ඇතුළතදී කරනවා උත්තරයක් විදිහට බාර ගන්නවා හැබැයි good practice එකක් නෙවෙයි. ඇයි හේතුව ළමයි? ඔයා හිතන්න ඔයාගේ ඔය practice එක ඔයා දිගටම ඉදිරියට අරගෙන ගියොත් ඔයා ලොකු ප්‍රශ්න ගොඩකට ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදිහට මුහුණ පානවා. හරිද? හේතුව තමයි අපි practice එක තමයි හැමතිස්සෙම calculation එකක් ගන්නව නම් හැමතිස්සෙම එයාව
කෙලින්ම output එකට දන්නේ නැහැ. දැන් ඔයා මෙතන දීලා තියෙන මොකද්ද? ඔයා කෙලින්ම output එකට ඒක දීලා තියෙන්නේ. output එකට ගත්තාම ඔයාට වෙන්නේ ළමයි ඔයාට ඒක ඩිබග් කරද්දී ඔයාට අල්ලගන්න බෑ එතන බග් එකක් ආවොත් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරිද? ඔයා හැමතිස්සෙම ඒ වගේ දේවල් කරන්නේ නැතුව කම්මැලිකම පැත්තකින් තියලා කෝඩින් කරනවා නම් කරන්න ඕනේ. කම්මැලි පුද්ගලයන්ට බෑ කෝඩර් කෙනෙක් වෙන්න, ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න, හොඳ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න බෑ. ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි හොඳ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙලා ඉදිරි අනාගතයක් හදාගන්න බෑ. හරිද? ඒක නිසා හැම දේවල් කරන්න එපා. හැමතිස්සෙම මේ අපි ප්‍රැක්ටිස් කරන්නේ good practices එක්ක ඉදිරියට යන ගමනක් මේ තියෙන්නේ. ඉන්ඩස්ට්‍රි එකේ අපි වැඩ කරන්න ඕන කරන විදිය ගැන ඒ ප්‍රැක්ටිසස් තමයි අපි මේ ඉම්ප්ලිමන්ට් කරගෙන යන්නේ. ඒ ප්‍රැක්ටිසස් එක්ක යන එකයි හොඳ. මම ඒක නිසා තමයි ඔයාලට කියන්නේ ඔයාලගේ උත්තර මට ෂෙයා කරන්න කියලා. උත්තරේ ඔයාලා කරනවා කියලා මම දන්නවා. මොකද ඔයාලා දැන් ඒ තරමට ඔප්ටිමයිස් වෙලා ඉන්නේ කෝඩින් වලින්. හැබැයි මට දැනගන්න තියෙන්න ඕන ඔයාලගේ මේ පොඩි පොඩි වැරදි මොනවද කියන මට ඒවා හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒතර ඒක නිසා තමයි මම ඔයාලගේ උත්තර ඉල්ලන්නේ. right? okay very good. එතකොට මේ වගේ දේවල් අපි සිද්ධ කරන්න ඕන අනිවාර්යයෙන්ම. මේ වගේ ප්‍රැක්ටිසස් අපි අනුගමනය කරන්න ඕනේ අපි කෝඩින් කරද්දී. right? එහෙනම් ළමයි ඔයාලට පුළුවන් මේ ෆන්ක්ෂන්ස් ওই විදිහට මොඩිෆයි කරන්න. ඔන්න ඔයාලට මොඩිෆයි කරපුවාම ওই විදිහට එනවා. හරි? එතන දැන් මේක ඉම්ප්ලිමන්ට් කරද්දී මොකද වෙන්නේ? දැන් ඔයාලට පේනදී අපි පැරාමීටර්ස් නැතුව ඩිෆයින් කරපු තැන එරර් එකක් පෙන්නනවා. එරර් එකේ ඔයාලට පෙන්නනවා මේකේ පැරාමීටර්ස් නැහැ කියලා. එහෙනම් මෙතනදී අපි දෙන්න ඕන මොකද්ද? අපිට පුළුවන් ඕනම වැලියු එකක් මෙතනදී පැරාමීටර්ස් විතර පාස් කරලා සේව් කරපුවාම මේ එරර් එක නැති වෙනවා. හරි? අපිට පුළුවන් යාව එක්සිකියුට් කරලා බලන්න. මෙයාට ඔයාලට පේනදී මෙතන 300යි කියලා එනවා. right? ඒ වැලියුස් කොහෙන්ද ගියේ? එළියෙන්. එළියෙන් තමයි මෙයාලා දෙන්නම ගියේ ඇතුළට. ඒ ගියපු වැලියුස් තමයි මේ එක්සිකියුට් වෙලා තියෙන්නේ. පැහැදිලිද? right. ඔන්න එහෙනම් අපි තව තැනකට මේ කතාව ගෙනාවා. තව තැනකට අපි මේ කතාව ගෙනාවා. ඊළඟ තැනට මම මෙයාව අරගෙන යනවා. ඊළඟ තැනට මම මෙයාව අරගෙන යනවා. ඊළඟ තැනට අරගෙන යන එක තමයි අපි කතා කරේ අපි මෙතනදී එක ෆන්ක්ෂන් එකක් මේ ෆන්ක්ෂන් එක ඇතුළේ එක දෙයක් අපි අයින් කරා. මොකද අපි අයින් කරේ? අපි අයින් කරා ළමයි return කියන value එක. return කියන keyword එක අපි අයින් කරා. right? එතන අපි මම මේ ඔක්කොම ටික හදන්න යන්නේ නැහැ. හරි මම එකක් හදලා පෙන්නනවා. ඔයාලා ඔක්කොම ටික change කරන්න දැන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකේ copy එකක් අරගෙන පල්ලෙහායින් දාගන්න. පල්ලෙහායින් දාගෙන ඔයාලට පුළුවන් එක modify කරන්න. හරි? දැන් මම මෙතනදී මෙන්න මෙයාව විතරක් copy එකක් අරගෙන පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා මම යාව දාගෙන මම දැන් ඔය කියන සාකච්ඡාව මෙතනදී කරනවා. දැන් මට ඕනේ ළමයි මේකේ පැරාමීටර්ස් උත් තියෙන්න ඕනේ. පැරාමීටර්ස් ඇතුව හෝ නැතුව මේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මට ඕනේ මෙතනදී print කරන්න නෙවෙයි. මට ඕනේ මේකේදී කැල්කියුලේෂන් එක කරලා ඒකේ එන කැල්කියුලේෂන් එකෙන් එන අවුට්පුට් එක තව තැනකට ගිහිල්ලා පාස් කරන්න. අපි හරියට කිව්වොත් මොකද්ද? බැටල් එක දෙනවා වගේ. මේක රවුමක් නම් ඒ රවුමේදී අපි බැටල් පාස් කර යනවා කියලා කියන්නේ මොකද්ද? අපි මට පුළුවන් මගේ වැලියු එක අරයට පාස් කරන්න. එයාට පුළුවන් ඒ වැලියු එක අරගෙන තව තැනකට දුවගෙන ගිහලා තව දෙයක් කරන්න. පැහැදිලිද? ඊට පස්සේ එයාට පුළුවන් ඒ වැලියු එක ඕන නම් එයාගේ තුනදී කැල්කියුලේට් කරපු වැලියු එක එයාට පුළුවන් තව තැනකට පාස් කරන්න. අන්න ඒ විදිහට ෆන්ක්ෂන් එකකින් තවත් තැනකට වැලියු එකක් පාස් කරන්නට රිසල්ට් එකක් රිටර්න් කරන්නට තමයි අපි භාවිත කරන්නේ මොකද්ද? රිටර්න් කියන කීවර්ඩ් එක. එහෙනම් අපිට පුළුවන් මෙතන ළමයි මොකක් කරන්නද? රිටර්න්. මොකක්ද රිටර්න් කරන්නේ අපි? රිසල්ට්. රිටර්න් රිසල්ට්. එහෙනම් දැන් මේකේ තේරුම මොකද්ද? එලියෙන් ගේනවා වැලියු දෙකක්. එලියෙන් ගෙනල්ලා වැලියු දෙක අපි මොකද කරන්නේ? එයා ඇතුළතදී කැල්කියුලේට් කරගන්නවා. ඇතුළතදී කැල්කියුලේට් කරගත්ත වැලියු එක මොකද්ද අපි කරන්නේ? එළියට විසි කරනවා. පැහැදිලිනේ? right. දැන් ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න මොකද්ද ඔයාලට රිසල්ට් එක කියලා බලන්න. රිසල්ට් එක අපි රිටර්න් කරන අපි කොහාටද ගන්න වෙන්නේ? අපිට අනිවාර්යයෙන්ම තව වේරියබල් එකකට ගන්න වෙනවා. අපි කියමුකෝ out කියලා. out කියන රිසල්ට් අපිට ගන්න පුළුවන් මොකද්ද? මේ addition කියන එකේ value එක addition කියන value එකේ අපිට ගන්න පුළුවන් මොකද්ද? අපි එහෙනම් මෙයාව ගන්නවන අපි මෙයාට අනිවාර්යයෙන්ම parameters දෙකක් දෙන්න ඕනේ. ඔය විදියට දුන්නාම අපිට පුළුවන්කම ලැබෙනවා මෙයාට ගන්න. දැන් මෙතනදී මේ අපි additions කරගමු මෙයාව. right? ඒකට හේතුව තමයි අපි same name වලින් එකම නමකින් අපි මෙයාව utilize කරලා තියෙනවා උඩදී මේ මෙතනත් additions. හරි? ඒක නිසා තමයි අපි මෙතනදී මෙයාව දායිමත් සැරයක් දාද්දී එකම නමින් තියෙන නිසා තමයි මෙතන අපි රතු පාට ඉරක් ආවේ මතු උනේ. right? ඒ කියන්නේ error එකක් පෙන්නුවේ. ඒ කියන්නේ එකම නමකින් එකම signature එකෙන් same signature duplicate වෙන්න බෑ එකම ෆයිල් එකක් ඇතුලේ. different signatures වෙන්න ඕනේ. දැන් ඔයාලට මම කියවනේ මේ ටික copy කරලා දාන්න කියලා.
කොපි කරලා දාගෙන කරන්න කියලා. ඒ හැම කොපි කරපු හැම එකකම වාගේ ඇති මේ def කියන තැන රතු පාටින් ඇවිල්ලා. ඒකට හේතුව තමයි මේ def මේ හැම මෙතඩ් ෆන්ක්ෂන් එකකම නමක්ම ඔයා මේක කොපි කරලා දාන තැනට උඩින් ඩිෆයින් කරලා තියෙනවා same name එක. ඒකට ඔයා පොඩ්ඩක් නම චුට්ටක් change කරගන්න. එතකොට ඔයාගේ රතු පාට ඒක නැති වෙයි. මෙතනදී ඔයාට දැන් කරේ මොකද මම S එකක් දාගත්තා. එතකොට මේ signature එකට මේ signature එක වෙනස්. unique වුණා. දැන් මේ additions කියන එක දැන් ඔයාට සිද්ධ වෙනවා. මේ additions කියන එක තමයි ඔයා මෙතනදී return කරගන්න ඕනේ. පැහැදිලිද? right. එතකොට දැන් ඔයාට පේනවා මෙතනදී ළමයි මට පුළුවන්කම දැන් මම මෙයාලා දෙන්නවත් කමෙන්ට් කරනවා. හරි? මම මෙයාලා දෙන්නවත් execute වෙන එක නතර කරා. functions තිබුණාට කමක් නැහැ. call කරොත් execute වෙන්නේ. දැන් මෙතනදී මට පුළුවන්කම ලැබුණා මොකද්ද? මෙයාව run කරලා මෙයාගෙන් එන output එක මේ out කියන variable එකට ගන්න. දැන් මේ කට්ටිය එළියනේ ඉන්නේ. මට පුළුවන් මේ එළිය දෙන out කියන variable එක මොකක් කරන්නද? out කියන variable එක මට පුළුවන් ළමයි print කරන්න. දැන් මේකද දෙවෙනවද මොකද printing කතාවක් නැහැ. එයා මේ එළියට විසි වුණාට පස්සේ තමයි මෙයා අල්ලගෙන print කරන්නේ. right? අපි වැළුවොත් මෙතන වාට පේනවා 400යි කියලා උත්තරේ තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නම එකතු වෙලා මෙතනදී මේ return වුණ value එකෙන් ඒ variable එක තමයි print කරලා තියෙන්නේ. ඔයාට ඕන නම් මෙයාව print කරන්න කලින් තව මොකක් හරි කරන්න. මම අපි කියමුකෝ මෙයා return වෙන value එක තව 200කින් වැඩි කරන්න කියලා. අපිට පුළුවන් එහෙනම් ඔන්න ඔය විදිහට කරන්න. මේ function එකේ තියෙන්නේ මොකද්ද? 400 කියන උත්තරේ. මේ function එකේ තියෙන්නේ මොකද්ද? 400 කියන උත්තරේ 400 වැඩි කිරීම 200. එයා තමයි මේ out එකට යන්නේ. right? අපි වල්මු execute කළා මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනද මෙතන 8000යි කියලා තියෙනවා. sorry 80000යි කියලා තියෙනවා. ඒ මොකද උනේ ළමයි? මෙයාගෙන් වැඩි වුණා. මෙතන තියෙන්නේ මොකද්ද? නම් මේ function එකක නමක් නෙවෙයි මෙතන තියෙන්නේ මොකද්ද ළමයි? value එකක්. එහෙනම් ඔයාලට තේරෙනවද දැන් මෙතන return වෙන්නේ මොකද්ද? value එක. ඒ value එක අපිට මොනවද කරන්න පුළුවන් උනේ? ඕනෑම calculation එකක් කරන්න පුළුවන්. ඕනෑම if condition එකක් කරහා අපිට මේ condition එකක් යටතේ අපිට ඕනම දෙයක් check කරන්න පුළුවන්. ඔය වගේ දේවල් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම සරලව කිව්වොත් ඔයාලා මෙතනදී if එකකදී හරිද? condition එක විදිහට ඔයාලට පුළුවන් මෙයාව දාලා එතනදී ආව check කරන්න මොකක්කට වඩා අඩුද වැඩිද ඔහොම ඔයාලට check කරන්න පුළුවන්. පැහැදිලිද? ඔය වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ return එකට. right? එතන ඔයාලට මෙතන 5000ට වඩා අඩුයි නම් මෙතන එන value එක යම් කිසි දෙයක් කරන්න. එහෙම නැත්නම් else එකක් දාලා මෙහෙම කරන්න. ඔය වගේ implementations, ඔය වගේ behaviors, ඔය වගේ දේවල් අපිට කරන්න පුළුවන් මේ return keyword එකත් එක්ක return වෙන value එකක් එක්ක. දැන් ඔයාලට පේනවා ඇති සරල විදිහට අපි මේ function එකේ මුලින් කතා කරපු syntax එකේ තිබුණ සියලුම කොටස් ඔය විදිහට පරිපූර්ණ function එකක් බවට පරිවර්තනය කරගත්තා. මෙන්න මේ simple function එකෙන් පටන් අරගෙන. මෙන්න මේ කියන simple function එකෙන් පටන් අරගෙන. right? ඒතර මම ඔයාලට මුලින්ම කතා කරා function එකේ syntax එක මෙන්න මේකයි කියලා. මම ඔයම ඔයාලට summary එකක් දෙන්න යන්නේ. function එකේ syntax එක මෙන්න මේකයි කියලා. ඒ syntax එකේ තිබුණ දේවල් මම සරල තැනින් පටන් ගත්තා. අමතක කරන්න අර වැඩි අඩු වැඩි කෑලි ඔක්කොම ටික අපිට function එකක තියෙන බේසික්ම දේවල් ටික තමයි මෙන්න මේකත්. කතන්දර ටික. පැහැදිලිද? නමක් තියෙන def කියන keyword එක තියෙන්න ඕන. නමක් තියෙන්න ඕන. parenthesis තියෙන්න ඕනේ. parameters තිබුණා හෝ නැත ප්‍රශ්නයක් නැහැ. body එකක් තියෙන්න ඕනේ. right? ඊට පස්සේ අපි ඒක optimize කරා මොකක් විදියටද? parameters එක කොහොමද මේක අපි use කරන්නේ? ඊට පස්සේ අපි මේක optimize කරා මොකද්ද? parameters එක කොහොමද return එකක් එක්ක මේක use කරන්නේ? හරිම සරලයි. එතකොට return එකකදී වෙන implementation එක මොකද්ද? return එකක තේරුම මොකද්ද? ඔන්න ඔය විදිහට ළමයි අපිට මේක සරල තැන ඉඳලා සංකීර්ණ මේ function එකේ මුළු syntax එකම අපි සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට. right? හැබැයි අපි function ගැන සම්පූර්ණ කතාව සාකච්ඡා කරලා ඉවර නැහැ. function එකේ තව දේවල් තියෙනවා. මේ parameters ගැන තව සාකච්ඡා කරන්න දේවල් තියෙනවා. හැබැයි අපි මේ ඉගෙන ගත්තේ මොකද්ද? function එකේ syntax එකේ සීලම කාරණාව. පැහැදිලිනේ? right. දැන් මම හිතනවා ඔයාලට මෙන්න මේ මුලින්ම මෙන්න මෙයාව කරන්න පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් මම යාවත් ඕනනම් පල්ලෙහාට ගේන්නම්. ඔයාට මෙතන බලා ගන්න ඕන නම් කොපි කරලම ගේන්නම්. sorry කට් කරලම ගන්නම්. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. ඔයාට පුළුවන් මෙයාව execute කරන්න. මම මේ subtraction කියන එක අයින් කරලා ඔයාලට මේ ඔක්කොම ටික එක සැරේ පැහැදිලිව පේන්න ඕන කරන view එක අරගෙන දෙන්නම්. right? ඔන්නෝයි කියන සාකච්ඡාව තමයි අපි දැන් කරේ. හරි. මෙතනදී ඔයාලා if එකකදී මෙයක මොකද්ද කරන්නේ else if එකකදී ඕක මොකක් හරි කරලා එතනත් පොඩි execution එකක් හදාගන්න.
අපි ඒකටත් පොඩි වැඩපිළිවෙලක් සකස් කරනවා මම පොඩි එක්සර්සයිස් එකක් දානවා දැනට ඕක විදිහට කරන්න රයිට් කළා මට රිසල්ට් එක දාන්න බලන්න කට්ටියම right මම හිතන්නේ කට්ටිය කරලා ඇති කියලා yes
output 1 2 3 කියලා අරගෙන එකට රිටර්න් කරලා තියෙනවා. ඒ වගේම try කරන්න මේ වගේ calculation උත් කරන්න එකට calculation උත් කරන්න. ඒ වගේ calculation ඒ වගේම return වෙන value එක හරහා අපිට පුළුවන් conditional statement එකක් apply කරන්න. Okay. Right. දැන් ළමයි අපි උත්සාහ කරමු තව මොනවාද මේ ෆන්ක්ෂන්ස් වල තියෙන දේවල් කියන එක ඉගෙන ගන්නට. අපි බලමු උත්සාහ කරලා තව දැන් අපි මේ සින්ටැක්ස් එකේ තියෙන සීලම කාරණාවන් ගැන මේ විදිහට සාකච්ඡා කරලා අපි දැන් ෆන්ක්ෂන් එකක් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන අවස්ථාවේ අපි බලමු මේ ෆන්ක්ෂන් එකේ තව මොන පැතිද තියෙන්නේ කියන එක. හරි? right. එතන ළමයි මේ කියන බේසික් කාරණාවෙන් අපි පටන් ගන්න තැන අපි දැන් ටිකක් ඉදිරියට යමු. ෆන්ක්ෂන් එකක ආගියුමන්ට්ස් වර්ග ගැන ඉගෙන ගන්නයි අපි දැන් යන්නේ. ආගියුමන්ට්ස් කියලා කියන්නේ මොකද්ද? අර පැරාමීටර්ස්. පැරාමීටර්ස් අපි කතා කරන්නේ ආගියුමන්ට්ස් කියලා අපි ඒවට කියන තව වචනකින්. පැරාමීටර්ස් ආගියුමන්ට්ස් ඔය විදිහට අපි විවිධ වචන වලින් අපි කතා කරනවා. ඒ ආගියුමන්ට්ස් නැත්නම් මේ පැරාමීටර්ස් වර්ග අපිට ප්‍රධාන වශයෙන් හතරක් ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? එකක් තමයි මේ required argument කියන එක. right? අනිත් එක තමයි මේ keyword argument කියන එක. අනිත් එක තමයි default argument කියන එක. ඊළඟට අපි කතා කරනවා return statement එක. අපි දැන් තමයි return statement එක ගැන කතා කරලා අවසන්. right? ඔය විදිහට තමයි අපි අද අපේ මේ functions ගැන අපි සාකච්ඡා කරන්න වෙන්නේ. එතන අපි බලමු ළමයි මොකද්ද මේ required argument එක. ඔයාලට පේනවා මෙතන මම දාලා තියෙනවා පොඩි example එකක්. ඒ වගේම පොඩි වචන කිහිපයක්. Required arguments are the argument passed to the function in correct positions older. Here is the number of argument in the function call should match exactly with the functional definition. දැන් ඔයාලට පේනවා මෙතන මෙයා අපි දාලා දෙනවා required function එකක් විදියට required argument එකක් විදියට. එහෙනම් ඔයාලට පේනවා මෙතන මේ str කියලා අපි දාලා තියෙනවා වගේම අපි එහෙනම් මෙතනදී අනිවාර්යයෙන්ම මොකද්ද මෙයා කරලා තියෙන්නේ? අපිට මෙයාට parameter එකක් අනිවාර්යයෙන්ම pass කරන්න ඕනේ. හරිද? අනිවාර්යයෙන්ම required argument එකක් වෙද්දී අපි මෙයාව pass කරන්න ඕනේ. අපි මේ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. අපි කියොත් එම keyword එකක් විදිහට සාකච්ඡා කරොත් එහෙම අපි මෙතනදී වාට පේනවා මෙයා pass කරලා තියෙනවා වගේම අපිට ඕන නම් පුළුවන් මේ pass මේකට ඕන value එක මේ විදිහට set කරන්න. හරිද? මේ විදිහට set කරන්නත් පුළුවන්. right? ඒ වගේම ඔයාලට පේනද මෙතන තව example එකක් අපි දාලා තියෙනවා. මම මේ example ටික ඔයාලට කරන්න දෙනවා. හරිද? ඒ වගේම ඔයාලට පේනද මෙතන තව example එකක් අපි දාලා තියෙනවා. මේකෙදි ඔයා මොකද කරලා තියෙන්නේ මේ එන values අපි තව එකක් එක්ක set කරලා තියෙනවා වගේම මෙතනදි මොකද කරලා තියෙන්නේ? function එක pass කරද්දී මේ නම් වලින්ම අපි දාලා තියෙනවා arguments ඒ argument වලට මෙතන value set කරලා තියෙනවා function එක call කරන අවස්ථාවේදී. right? එහෙනම් හරි. අපි මුලින්ම මේ දෙක අපි try කරලා බලමු. required arguments ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වෙද්දි කරලා තියෙනවා. අපි බලමු try කරලා අර අපි function වලට අපි හදාගත්ත Python class එක file එක ඇතුළේදී මේ දේවල් ටික practice කරන්න. right? උත්සාහ කරන්න බලන්න මේ දෙක කරමු. මොකද අපි දැන් මේ වෙනකොට function ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපිට ඊට පස්සේ මම ඔයාලට පොඩි වැඩක් දෙනවා. මේ දේවල් ටික apply කරන්න අර calculate එකේ application එක ඇතුළට. ඒ වගේම calculate එකේ තව අපිට තව මේක පොඩ්ඩක් optimize කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ function කාරණාවනුත් එක්ක right අපි මුලින්ම මේ arguments හතර ගැන අවබෝධයක් අරගෙන ඉඳලා අපි නැවත වරක් මේ දැනුමත් එක්ක calculate එකට යමු. එතනදී වාට පුළුවන් වෙයි මේ දැනුමත් calculate එකට භාවිතා කරන්න තව කතන්දර කිහිපයක් එක්ක. right යම් බලන්න මේ ටික කරන්න බලන්න මේ ටික
ප්‍රැක්ටිස් කරලා වාගේ ස්කිල් එක ගන්න බලන්න වාගේ හෑන්ඩ් ඔන් ස්කිල් එක ගන්න බලන්න. right අපි බලමු ළමයි ඊළඟට defaults argument කොහොමද කියලා. default argument එකේදී වෙන්නේ අපි මෙතනදී ඔයාලට පේනදී function එක define කරන තැනදීම අපි මෙයාට age එකක් දීලා තිනවා default එකක් විදිහට. ඒ කියන්නේ age කියන parameter එකේ default value එක තමයි 35. define නොකරොත් මොකද වෙන්නේ? මෙතනදී ඔයාලට පේනවා ඇති මේ function එක මෙන්න මේ අවස්ථාවේදී call කරද්දී අපි age එක 50ක් කියලා දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ 35 override වෙනවා 50න් 50 තමයි මේක ඇතුළට ගිහලා execute වෙන්නේ. හැබැයි මේ අවස්ථාවේදී line 2 වලදී ඔයාලට පේනවා මේ function එක call කරන අවස්ථාවේදී මේ function එක execute කරන අවස්ථාවේදී අපි define කරලා තියෙන name කියන variable එකට value එකක් විතරයි age එකට දීලා නැත. එතකොට මොකද වෙන්නේ? මේකත් execute වෙනවා errors මොකුත් නැහැ. හැබැයි එයාගේ age එක 35 විතර තමයි එයා ගන්නෙ. එහෙනම් මෙතන අපිට පුළුවන් parameter එකක් ඇතුළතදී මොකක් කරන්නද? parameter එක define කරන අවස්ථාවේදීම එයාට default value එකක් අපිට ලබා දෙන්න. ඒ default value එක execute වෙන්නේ අදාළ function එක call කරන අවස්ථාවේදී ඒ අදාළ parameter එකට value එකක් set නොකරොත් පමණයි. set කරොත් මෙයාව override වෙනවා parameter value එකත් එක්ක. ඒ කියන්නේ අපි ලබා දෙන අලුතෙන් ලබා දෙන parameter value එකත් එක්ක. right? okay. try කරන්න බලන්න මේකත් ටක් ගාලා.
right right දැන් ඔයාලට පේනවා තමයි ඩිෆෝල්ට් පැරාමීටර් එකකදී මොකද්ද වෙනස සිද්ධ වෙන වෙනස කියන්නේ. ඒතර අපි දැන් අපි කතා කරා මේ පැරාමීටර්ස් වර්ග තුනම required parameters ඊළඟට keyword parameters right keyword parameter එකකදී කොහොමද වෙන්නේ කියන එක අපිට parameters define කරන්න පුළුවන්. ඒ වගේම pass කරන්නත් පුළුවන් මේ අවස්ථාවේදී. ඒ වගේම default parameters කියන්නේ මොකද්ද? කොහොමද default parameters execute වෙන්නේ කියන කතාව. ඒතකොට අපිට මේකදී ඕනනම් පුළුවන් ඒ අදාළ default value එක assign කරපු parameters පොදී ඉන්න ඒකතර default value එක assign කර ගන්නවා. right ඊළඟ ළමයි අපි කතා කරන්න යන්නේ return statement එක ගැන. return statement එක ගැන අපි සාකච්ඡා කරා හොඳටම. අපි syntax එක ඉගෙන ගන්න ගිය අවස්ථාවේදී කොහොමද syntax එකත් එක්ක තියෙන areas syntax එකේ තියෙන කොටස් මොනවද කියලා අඳුන ගන්න අපි කතා කරපු calculator example එකේදී අපි සාකච්ඡා කරා මොකද්ද මේ return statement එකක් කියන්නේ return එකෙන් වෙන්නේ මොකද්ද කියන කාරණාව මම මෙතන නැවත වරක් සඳහන් කරොත් එහෙම අපිට පුළුවන් function එකේ අපිට යම් කිසි දෙයක් ගත්තට පස්සේ ඒ function එකේ ඇතුලේ body එකේ සිද්ධ වුණ දේ final result එක අපිට පුළුවන් return කරන්න තවත් තැනකට මේ විදිහට. ඒ return වෙද්දී මෙයා call කරද්දී මොකද වෙන්නේ? මෙයා call කරද්දී සිද්ධ වෙන්නේ මොකද්ද? මේක call වීමෙන් අනතුරුව මෙයාගෙන් ඒ value එක විසි වෙනවා මෙන්න මේ විදිහට. අපිට ඕන නම් ළමයි ඒ විසි වෙන එක මෙහෙම assign කරගන්නත් පුළුවන් වෙන variable එකට. ඕන නම් assign කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඒතර විසි වෙන එක මොකටද විසි වෙන්නේ? එළියට විසි වෙනවා. output එකක් නැහැ. no result. ප්‍රවාහ හැබැයි හැමදෙස්සම ඔයාලා හිතන්න එපා මෙහෙම එනවනම් මෙහෙම ආ යුතුයමයි කියලා. එහෙම නැතුනොත් error එකක් එනවා කියලා හිතන්න එපා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම වුණොත් වෙන්නේ මොකද? මෙයාගේ return වෙන value එක අල්ල ගන්න කවුරුත් නැහැ. ඔහේ විසි වෙලා යනවා. ගඟට කපපු ඉනි වගේ. හැබැයි මෙතනදී මොකද වෙන්නේ? return වෙන value එක අල්ල ගන්න කෙනෙක් ඉන්නවා. ඒ අල්ලගත්ත කෙනාට පුළුවන් ඒක අරගෙන තව තැනකට දුවන්න. නැත්නම් තව calculation එකක් කරන්න. තව දෙයක් කරන්න පුළුවන්. පැහැදිලිනේ? right ඔය තමයි return statement එක ගැන අපි සාකච්ඡා කරපු දේවල්. අපි අන්නතුරු අපි සාකච්ඡා කරන්න යන්නේ variable scope එක ගැන. මොකද්ද මේ variable එකක් කියන්නේ? මේ variable එකේ තියෙන දේවල් මොනවද කියලා අපි සාකච්ඡා කරා කලින් පාඩමකදී. මම හිතන්නේ ඒක මේ ඒ පාඩමට සම්බන්ධ නොවුන අයට මම හිතන්නේ පුළුවන් අපේ YouTube channel එකට සම්බන්ධ වෙලා ඒ පාඩම නැවත වරක් බලන්න. එතන මේ methods ගැන නැත්නම් functions ගැන සාකච්ඡාව බලන්නට කලින් එතකොට එහෙමත් නැත්නම් ඔයා ගැන අවබෝධයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනින් එහාට මේක continue කරගෙන යන්න. මොකද්ද මේ variable scope එක කියලා කියන්නේ කියන එක. සරලව ගත්තොත් එහෙම ළමයි අපිට Python වලදී ඒ වගේම අනෙකුත් programming languages වලදී ප්‍රධාන වශයෙන් variable වර්ග දෙකක් තියෙනවා. variable වර්ග දෙකක් තියෙනවා. ඒ variable වර්ග දෙක තමයි මේ global variable and local variable කියලා කියන්නේ. right global variable එක කියලා කියන්නේ මොකද්ද? එයාට වෙනම scope එකක් තියෙනවා. local variable එක කියලා කියන්නේ මොකද්ද? එයාට වෙනම scope එකක් තියෙනවා. ඒතර මේ global variable සහ local variable කියන scope දෙක define වෙන්නේ මේ function වල ආගමනයත් එක්ක, මේ function වල පැමිණීමත් එක්ක. පැහැදිලිද? ඒතර function එකක් හැදුනහම තමයි variable එකකට local සහ global කියලා define වෙන අවස්ථා දෙකක් එන්නේ. right? ඒතර function එකක් එක්ක තමයි අපිට මේ scope of the variable එකේ scope එක ගැන සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. function ගැන නොදන්න ළමයෙකුට අපිට කියලා දෙන්න බෑ මේ variable එකේ scope දෙකක් තියෙනවා කියන කාරණාව. දැන් අපි function ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා මෙන්න මේ variable දෙකේ areas සහ scope එක සහ එයාලව use වෙන විදිහ ගැන සාකච්ඡා කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. right. සරලව කිව්වොත් ළමයි global variable එකක් කියලා කියන්නේ අපිට පුළුවන් ඒ variable එක මුළු Python file එක ඇතුළෙම ඒ Python file එක ඇතුළෙම utilize කරන්න. හැබැයි local variable එකක් ගත්තොත් අපිට එයා භාවිතා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ අදාළ function එක ඇතුළේ පමණයි. කොහෙද? function එක ඇතුළේ විතරයි. එහෙනම් අපි දැන් බලමු කොහොමද global variable එකක් හදාගන්නේ, කොහොමද local variable එකක් හදාගන්නේ. ඒ හදා ගැනීම තුල තමයි මේක globalද මේක localද කියලා තීරණය වෙන්නේ. ඒ වගේම ඒ හදා ගැනීම උඩ තමයි එයාට භාවිතා කරන්නට පුළුවන් scope එකක් define වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද global variable එකක් හැදෙන්නේ, කොහොමද local variable එකක් හැදෙන්නේ කියන එක.
right ඔයාලට මෙතන පේනවා මම පොඩි විස්තරයකුත් දාලා තියෙනවා මේ global variable සහ local variable ගැන ඔයාලට මෙතනදී පේනවා ඔය සාකච්ඡාවට අදාළ පොඩි උදාහරණයක් මම දාලා තියෙනවා මෙතනදී ළමයි ඔයාලට පේනවා මම variable එකක් හදාගෙන තියෙනවා total කියලා ඒ වගේම මම මෙතන කමෙන්ට් එකකුත් දාලා දෙනවා this is a global variable හරිද this is a global variable right මේ total කියන variable එක තියෙන්නේ කොහෙද ළමයි තියෙන්නේ කොහෙද function එකක් ඇතුළේද function එකෙන් එළියේද function එකක් ඇතුළේද function එකක් එළියේද මේ total කියන variable එක total කියන variable එක තියෙන්නේ ළමයි function එකෙන් එළියේ කො function එක මෙන්න sum function එක sum කියන්නේ function එක පැහැදිලිද එහෙනම් මේ function එක ඇතුළේ කියන්නේ කොහෙද මෙන්න මේ ටික මෙන්න මේකේ scope එක හරිද මේ total කියන variable එක තියෙන්නේ function එකේ scope එකෙන් එළියේ total එළියේ ඉන්නේ right එහෙනම් හොඳට මතක තියාගන්න function එකක් ඇතුලේ තියෙන variable මොන variable ද ළමයි function එකක් ඇතුලේ තියෙන variables local variable function එකකින් එළියේ තියෙන variables මොනවද ළමයි global variable right ආයිමත් සරයක් අහුවොත් එහෙම function එකක් ඇතුලේ තියෙන variables මොනවද function එකක් ඇතුලේදී define වෙන ඒ කියන්නේ function එකක් ඇතුලේම අලුතෙන්ම උපදින variables මොනවද function එකක් ඇතුලේ අපි variable එකක් ඉපදුනොත් එයා local variable එකක් විතර තියෙනවා function එකකින් එළියේ variable එකක් ඉපදුනොත් ඒ කියන්නේ අපි කතා කරා variable එකක part දෙකක් තියෙනවා කියලා ප්‍රධාන වශයෙන් මොකද declaration and initializations එහෙනම් අපි මේ කතා කරන්නේ variable එකක් declare කරොත් සරලවම කිව්වොත් ඔයාලගේ භාෂාවෙන් programming භාෂාවෙන් variable එකක් declare කරොත් function එකකින් එළියේ එයා global variable එකක් variable එකක් function එකක් ඇතුලේ declare කරොත් එයා මොන variable එකක්ද local variable එකක් right දැන් එහෙනම් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මේ function එක ඇතුලේ තියෙනවා local variables දෙකක් ඒ වගේම මේ class එක ඇතුලේ තියෙනවා global variables දෙකක් right දැන් එහෙනම් මට කියන්න ඔයාලට පුළුවන් උත්තර දෙන්න මොනවද function එක ඇතුලේ තියෙන local variable දෙක මොනවද file එක ඇතුලේ තියෙන global variable දෙක කියන්න බලන්න global variable කියලා කියන්නේ function එකෙන් එළියේ තියෙන දෙක local variable කියලා කියන්නේ මොනවද function එක ඇතුලේ තියෙන variable දෙක ඇතුලේ තියෙන දෙක කියලා කිව්ව මොකද ඇතුලේ තියෙන දෙක කියන්නේ ඇතුලේදී declare වුණ දෙක මොකද එළියේ තියෙන දෙක කියලා කිව්වේ එළියේදී declare වුණ දෙක පැහැදිලිනේ එහෙනම් ළමයි මෙතනදී මොකද global variable දෙක එකක් තමයි total කියන variable එක global declare වෙලා තියෙන්නේ ඒ වගේම තව මොකද්ද variable එකක් දෙකක් තියෙනවද දෙකක් නැත එකයි දෙකක් කිව්ව ගමන් මොකක් හරි මගුලවල් දෙකක් ගේන්න එපා හොඳට බලන්න නැද්ද කියලා හැම එකක් හරි එක variable එකයි තියෙන්නේ global මොකද්ද variable එක එකම එක variable එක තමයි global variable එක තමයි total කියන global variable එක එකම එක variable එක declare වෙලා තින්නේ outside ඔක්කොම variable කීයද ඔක්කොම variable තියෙන ළමයි 3යි 4ක් වෙන්නේ කොහොමද එහෙනම් ඔක්කොම variable 3යි එහෙනම් 3ෙන් එකක් global total කියන එක දෙකක් local කොහොමද local උනේ මෙතනදී මේ parameters විතර හැදෙන්නෙත් මොනවද එහෙනම් parameters විතර එන්නේ local variable right දැන් ඔන්න එහෙනම් ළමයි කතාව අහගන්න හොඳට දැන් අපි දන්නවා මේ function එකේ සහ මේ class මේ file එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා local variable එකයි global variable එකයි local variable දෙකයි. එහෙනම් ඔය දෙක ඇයි ඔය විදිහට හදලා තියෙන්නේ? හේතුව තමයි මෙයාලට වැඩ කරන්න scope එකක් ඔය අතුල define වෙනවා. මෙයාලට වැඩ කරන්නට පුළුවන් scope එකක් මේ තුල define වෙනවා. වැඩ කරන්නට පුළුවන් කියලා කියන්නේ මෙයාලට access කරන්න පුළුවන් area එකක් මේකෙද define වෙනවා. ඒ තමයි මේ total කියන variable එකට පුළුවන් මේ file එක ඇතුලේ තව functions ගොඩක් තිබ්බනම් ඒ හැම function එකක් ඇතුළටම මේ global variable එකට access කරන්න පුළුවන් මෙන්න මේ විදිහට.
හැබැයි local variable වලට හැකියාව ලැබෙන්නේ මේ function එක ඇතුළේදී පමණයි. මේක තුලදී පමණයි. right? okay. අපි බලමු ළමයි පොඩි exercise එකක් මේ calculator එක ඇතුළේම කරන්න. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ හැම මේ example එකේ මේ පළවෙනි මේකෙදී මේ පළවෙනි එක විතරක් consider කරන්න මේ පල්ලෙහා දිනව consider කරන්න එපා. මේක ඇතුළේ විතරක් consider කරොත් එහෙම මේක වෙනකන් අපි හදද්දී අපිට global variable තිබ්බද? එකක්වත් නැහැ. ඔක්කොම variables මොනවද? සියලුම variables local variables. පැහැදිලිද? සියලුම variables local variables. ඒක නිසා මට හැකියාවක් නැහැ මේ නම් කියන variable එක මෙන්න මේ විදිහට එළියට ඇදලා අරගෙන print කරන්න. error එකක් එනවා. හරි. හරි. අපි බලමු error එකක් එනවද කියලා. print num මොකක්ද වුනේ? error එකක් ආවද නැද්ද? error එකක් ආවා ළමයි. අර රතු පාටින් පත් වෙලා තියෙන්නේ. අපි බලමු මේ රතු පාටින් පත් වෙලා තියෙන්නේ මොකක්ද කියලා error එක. undefined variable num1. එහෙනම් ළමයි මේ අපි ඉන්නේ කොහෙද? global level එකේ. ඒ කියන්නේ function එකකින් එළියේ දැන් ඉන්නේ. function එකකින් එළියේ ඉන්නේ. function එකේ එළියේදී අපි මෙයාව access කරන්න පුළුවන් වුණාද? cannot access. ඇයි හේතුව? මෙයා local variable එකක් අයිති වෙන්නේ කාටද? function එක ඇතුලේ දේවල් වලට විතරයි. right? function එකක් ඇතුලේ දේවල් වලට විතරයි. එයා ඒක නිසා තමයි එයා මෙතනදි මෙහෙම භාවිතා කරාට මෙතනදි මෙහෙම භාවිතා කරාට කිසිම ප්‍රශ්නයක් නැත්තේ. හැබැයි එයා එළියට ගනිද්දි එයාට එහෙම එන්න බෑ. ඔන්න එහෙනම් අපි මුලින්ම දැනගත්ත local variable එකක scope එක හරි කියලා දැන්. එහෙනම් මේවත් මොනවද? මේවත් local. මේවා මොනවද? මේවත් local. right. මම තව එක රහසක් කියනවා. මේවා local වුණාම හොඳට අහගන්න. මේවා local වුණාම මෙයාලා අයිති කාටද? function එකට විතරයි. ඒ වගේම දැන් ඔයාලට මම කිව්වා එකම නමකින් function දෙකක් තියෙන බෑ කියලා කතාවක්. එහෙනම් ළමයි variable වලටත් ඒ සෙතේම අදාළයි. එකම නමකින් variable දෙකක් declare කරන්න හැකියාවකුත් නැහැ. එහෙනම් අපි බලමු ඔය කියන කතාවත් සත්‍යයිද කියලා. num1 අපි 10 කියලා assign කරලා බලමු. දැන් මොකද වුනේ? හැකියාවක් තියෙනවනේ. දැන් එහෙම හැකියාවක් තියෙනවා කිව්ව ගමන් මොකද උනේ ළමයි? දැන් උනේ මේකයි. දැන් උනේ මේ නම් කියන variable එක මේ ඔක්කොට මුලින් define කරන්නේ අපි. එහෙනම් දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? නම් කියන variable එක global වෙලා ඉවරයි. දැන් මෙයා තවදුරටත් localද? නම් කියන variable එක තවදුරටත් මෙයා local නෙවෙයි. එහෙනම් මට පුළුවන් මෙයාව uncomment කරලා මෙතනදී මෙයාව utilize කරන්න. අන්න උන වැඩේ. පැහැදිලිද? එහෙනම් ළමයි ඔයාලට පේනවා ඇති. එහෙනම් මෙතනදී මේකේ කතාව තමයි මෙයා declare වෙන්නේ global level එකේදී. මේ වෙලා තියෙන්නේ මොකද්ද? declare වීමක් නෙවෙයි. එයාට value එකක් නැවත සැරයක් මේ 10යි කියලා කියන එක අපි කියමුකෝ මෙතන 100යි කියලා. දැන් මෙතන වෙලා තියෙන්නේ මෙයාගේදී මෙයා නැවත වරක් value එක override ලා තිනවා 10යි කියලා. ඒක හැර මෙතනදී variable එක declare වීමක් සිද්ධ වෙන්නේ නැත. පැහැදිලිද? right. එහෙම වුණ නිසා තමයි මට මෙයා error එක පත්තු කරපු කෙනා error එක නිවන්න පුළුවන්කම ලැබුණේ මෙයා global level එකට ගෙනහිල්ලා. පැහැදිලිද? right. එහෙනම් ළමයි ඔන්න ඔයාලා දැන් තව දෙයක් variable ගැන ඉගෙන ගත්තා. මේකක්ද? අපිට පුළුවන් same name ගන්න. පැහැදිලිද? හැබැයි ඒකෙදි වෙනස් වෙනවා මොකද්ද? ඒ variable එකේ state එක වෙනස් වෙනවා. local to global යනවා. local to global ගිය ගමන් එයා global variable එකක් globally access කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඔන්න දැන් ඔයාලා ඉගෙන ගත්තා මොකද්ද? local variable එකක behavior එක සහ global variable එකක behavior. මම ඔයාලට කිව්ව තව කාරණාවක් ඒ තමයි global variable එකට පුළුවන් ඒ ෆයිල් එක ඇතුලේ තියෙන ඕනෑම function එකක් ඇතුලට යන්න කියලා. එහෙනම් ඒක නිසා තමයි මෙයා මෙතනදී define කරපු variable එක මෙයාගෙදි access වෙලා තියෙන්නේ. මෙයාගෙදිත් access වෙලා තියෙන්නේ. මෙයාගෙදිත් access වෙලා තියෙන්නේ මේ හැම තැනකදීමත් access වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් ළමයි ඔන්න ඔයාලට මම පැහැදිලි කරා global variable එකක scope එක සහ local variable එකක scope එක. මෙයා මෙතන නොහිටින්න. මෙයා මෙහෙම නොහිටියොත් එහෙම මේ සියලුම දෙනා කවුද? නම් තියෙන අය. සියලුම දෙනා local variables. පැහැදිලිද? සියලුම දෙනා local variables. එතකොට එයාලා අයිති කාටද? එයාලගේ function එකේ scope එකට විතරයි. එයාලට බෑ එළියට ගන්න. එතකොට මෙයාගෙන් මෙයා වෙනස් වෙනවා. මෙයාගෙන් මෙයා වෙනස් වෙනවා.
මෙයාගිනුත් මෙහා වෙනස්. same name වුණාට එයාගේ scope එක තුලදී එයා unique. එයාට එළියට යෑමේ හැකියාවක් නැහැ. එයාට එළියට යෑමේ හැකියාවක් නැහැ. මම මේක ඔයාලට ඔප්පු කරා උඩින්ම අර ෆන්ක්ෂන් එක print කරන්න ගිහිල්ලා. sorry variable එක print කරන්න ගිහිල්ලා. හරිද? අපිට එහෙම බැහැ කියලා. හරි මේ එන්නේ මම මැකුවනේ උඩින් නම් 1 කියන එක. ඒතර මෙයා මට එළියට ගන්න ඕන උනාට ගන්න බෑ. ස්කෝප් එකකින් ඇතුලේ මෙයා නැහැ කියලා කියනවා අපිට. undefined variable. පැහැදිලිනේ? right. ඔය තමයි ළමයි variable එකක ස්කෝප් එක. එහෙනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ෆන්ක්ෂන් එකේ හැකියාව උඩ අපේ ක්ලාස් එකේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ අවශ්‍යතාවය උඩ මේ ෆන්ක්ෂන්ස් ඒ වගේ මේ variables define කරගෙන නිවැරදි ආකාරයට utilize කරගන්න ඕන කරන දේවල් implement කරගන්නට. එහෙනම් ඔයාලා දැන් පැහැදිලි ඇති අපිට මේ functions සහ මේ variable scope එක හරහා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක. ඒ වගේම අපිට මේ functions සහ මේ variables වර්ග දෙකේ හරහා අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. එහෙනම් මම ඔයාලට පොඩි වැඩක් දැන් දෙනවා. ඉදිරි පැයක් විතර අරගෙන ඔයාලා homework එකක් විදියට මේක practice කරන ළමයිට පුළුවන් මේ දේ කරන්න. ඔයාලා හිතලා තමයි මේ solution එක ගේන්න ඕනේ. ඒතර මම බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන් නිවැරදි හොඳ top grade solution එකක් app එකක් ලබන සතියේ class එකේදී මුලින්ම ඔයාලා කිහිප දෙනෙක් ගෙන් presentation එකක් ගන්න විනාඩි 15ක වගේ කාලයක් අරගෙන ඔයාලා මේ වෙනකන් ඉගෙනගත්ත දේවල් භාවිතා කරලා simple calculator එකක් develop කරන්න ඕනේ. එතකොට ඒ simple calculator එකේ ලියා ගන්න මොනවද වෙන්න ඕනේ කියන කාරණාවල්. මම මේ වෙනකන් කතා කරපු සියලුම දේවල් මේකට ගොනු කරන්නට පුළුවන්කම ලැබේ. ඒකෙදි වෙන්න ඕන දේ තමයි ළමයි මුලින්ම ඔයාලට පුළුවන්කම තියෙන්න ඕන console එක හරහා input ලබා ගන්න. ඒක ඔයාලා හොයා ගන්න. කොහොමද කරන්නේ කියලා මම කියලා දෙනවා නෑ. console එක හරහා ඒ කියන්නේ command prompt එක හරහා අපි දෙන values input විදියට ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. number 1 එකට අපි hard code කරන්නේ නැහැ 10යි කියලා. console එකෙන් තමයි අපි ඇතුළට value එක ගන්නෙ. පැහැදිලිද? එහෙම ගන්න values එකතු කරන්නට, අඩු කරන්නට, බෙදන්නට ඔය කියන functions ඔක්කොම කරන්න පුළුවන්කම ලියෙන්න ඕනේ. ඒ වගේම ඒ හැම දෙයක්ම separate functions ඇතුලේ එන්න ඕනේ. separate functions ඇතුලේ එන්න ඕනේ. හරි? ඒ වගේම අපි අඩු කරනවද නැද්ද කියන එක. අඩු කරනවද, බෙදනවද, වැඩි කරනවද, එකතු කරනවද කියන දේවල් තීරණය කරන්නත් අපි එලියෙන් ඉන්පුට් එකක් ගන්නවා. එක්සැම්පල් එකක් මම number 1 එලියෙන් දුන්නා, number 2 එලියෙන් දුන්නා. මගෙන් අහනවා මොකද්ද action එක කියලා. what is action? එලාත් අහන්න ඕනේ. action එක විතර මම දුන්නොත් add කියලා. එහෙනම් ඔයාගේ සිද්ධ වෙන්න ඕනේ add එක විතරයි. action එකක් දෙන්නේ කොහෙන්ද එහෙනම්? එලියෙන්. ඔන්න calculator එක ගෝකනේ. අපි සරලව ගත්තොත් calculator එක කරන්නේ එහෙමනේ. number එකක් දෙනවා, එකතු කරන්න කියනවා, number දෙකක් දෙනවා, එකතු කරන්න කියලා කියනවා. action එක මොකද්ද? අර ඒ දෙක අතර එකතු කිරීම කියලානේ. ඒ action එකට අනුව තමයි අපිට උත්තරේ ලැබෙන්නේ. පැහැදිලිනේ? right. දැන් මම උතනද කිව්වේ values දෙකයිනේ. values දෙකක් නෙවෙයි ළමයි. values 1000ක් වුණත් මට එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. values 5ක් වුණත් එකතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. values දෙකක් වුණත් එකතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් ඔතනදී වාට ඕන වෙනවා මොනවද? loop. හිතන්න for loop එකද ඕනේ, while loop එකද ඕනේ කියලා. හිතන්න මේක අපිට unique iteration එකක්ද තියෙන්නේ නැත්නම් state එකක් මතද මේක වෙනස් වෙන්නේ කියන එක. හරි? එතකොට values දෙකකින් අවහර කරන්නත් පුළුවන්, values 100කින් අවහර කරන්නත් පුළුවන්, values 1000කින් අවහර කරන්නත් පුළුවන්. එහෙනම් එතනදී අපිට specific number of terms ගානක් නැත. එහෙනම් ඔයා හිතන්න ඕනේ කොහොමද ඒක loop එකකට දාලා කරකවලා ගන්න කියන එක. සමහරක් කට්ටිය හිතන තියා හරි මම එනම් මුලදීම අහනවා කීයක් නම්බර් එකතු කරන්න තියෙනවද කියලා යූසර් එකෙන් අහන්න ඕන කියලා. ඒවා යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ. මතක තියාගන්න ඒවා යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ. ඒවා හරි උත්තර විදිහට බාර ගන්නෙ නැත. මොකද යූසර් දන්නවද මම ඔයා දන්නවද කැල්කියුලේටර් එකක් අරගෙන වැලියු කීපයක් එකතු කරන්න කියලා යනකොට ඒක කීයක් තියෙනවද කියලා කවුන්ට් කර ඉන්නවද? කවදාවත් කරන්නේ නෑනේ. රයිට්. එහෙනම් ඒවා බෑ. හරි. ළමයි කරන ෂෝට් කට් අපි හොඳට දන්න නිසා අපි ඔය කියන්නේ.
ඒ ෂෝට්කට් අපිත් එක්ක බෑ. ප්‍රෝග්‍රෑමින් කරනවා නම් ඩයිනමික් ඇප්ලිකේෂන්ස් ඩෙවලොප් කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ස්ටැටික් එක තැනකට විතරක් ලොග් මේ හිර වුණ ඇප්ලිකේෂන්ස් ඩෙවලොප් කරන්න බෑ. එහෙම ඒවා ඇප් නෙවෙයි. ඒවා වෙන මොනවා හරි. හරි. ඒ වගේම රිසල්ට්ස් print වෙද්දී ලස්සනට print වෙන්නත් ඕනේ. ලස්සන විදියට කන්සෝල් එකේ උනත් ලස්සන print කරන්න පුළුවන් නේ. නිකම්ම රිසල්ට් එක විතරක් දමලා අරින්න නැතුව. right? ඒ විදිහට ලස්සන print වෙන්නත් ඕනේ. හරි. ඒතර ඔයාලා වෙන වෙනම ෆන්ක්ෂන් වල ලියන්න. ඔයාලට global variable ඕන වෙයි, local variable ඕන වෙයි, loop ඕන වෙයි, if ඕන වෙයි. අර අපි කතා කරපු operators තොගේම ඕන වෙයි වැඩේ කරන්න. right? හැබැයි ඔයාලට හොඳ චින්තන ශක්තියක් තියෙනවා නැද්ද කියන එක අපිට ඔගෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට හොඳ චින්තන ශක්තියක් තියෙනවා නම් අපි ඔය කිව්ව අපේ හිතේ තියෙන ඇප්ලිකේෂන් එක ඔයාලට අනිවාර්යයෙන්ම ඩෙවලොප් කරගන්න පුළුවන්කම ලැබෙයි. right? එතන ඕක තමයි ළමයි අපි සාකච්ඡා කරන්නේ. එතන අපි අදට අපේ මේ සෙෂන් එක ඉවර කරනවා.